හරි. එහෙනම් ඔන්න අපි normalization. එහෙම නැත්නම් ප්‍රමතකරණය. හරි. මේක අපිට 8 වෙනි පාඩමේ database එකම තියෙන කොටසක්. අපි එහෙනම් මුලින්ම මාතෘකාව ලියාගමු. ප්‍රමතකරණය. හරි. ප්‍රමතකරණය normalization වුණාම බෝඩ් එකේ ලියුවා ඉංග්‍රීසි එක මම මෙතන ලියන්න සිංහලෙන්. ප්‍රමතකරණය. හරි. හරිනේ ප්‍රමතකරණය normalization. right. හරි. ඇත්තටම මොකද්ද මේ ප්‍රමතකරණය? එහෙම නැත්නම් මොකද්ද මේ normalization කියන එක කියලා මම මුලින්ම පොඩ්ඩක් බලන්න විස්තර කරන්න. හරිද? දැන් මම මේක ලියාගන්න මාතෘකාව ප්‍රමතකරණය ඉංග්‍රීසි වචනේ normalization. හරිද? හරි. ඇත්තටම ඉස්සර ඉඳන් දැන් ඕක මොනවද දැන් පරිගණක තාක්ෂණය දිනු වෙනවා ඊට පස්සේ ඔය එක එක database අනම්මනම් ඔක්කොම තාක්ෂණයන් ටික මේ අපිට කම්පියුටර් එක ගැජට් ටික එකතු වෙනවනේ. හරි. ඉතින් එතකොට ඔම සෙට් වෙච්ච එකක් තමයි database කියන එක. හරි. පද්ධතියක් හදද්දී පද්ධතියේ දත්ත ටික කබඩා කරන තමයි database තියෙන්නේ. හරි. ඉතින් එතකොට මේ database වල එන්න දාන තියෙන දත්ත ටික දැන් අපි මොකක් හරි දන්නකො ඉස්කෝලේ එක හරි ආයතනයක හරි database එකක් හදලා ඔකට දත්ත දානවනේ ළමයි. ඉතින් එතකොට දත්ත දානකොට මේ database එක පිරෙනවා. හරිද? මේක පිරෙනවා කියන ඊට පස්සේ hard එකේ ඉඳ යනවා. මේක ලොකු වගුවක් විදිහට හිතන්නකො database එකකින්. වගුවක් නැත්තර වගුවක තියෙන දත්තනේ තියෙන්නේ. ඉතින් ඕක බොරුවට ඒ කියන්නේ පිරෙනවා. ඔයක පිරෙනකොට ඉතින් ඊපස් system slow වෙනවා. බොරුවට පරිගණකයේ ඉඩ ආචයනයේ ද්විතීක ආචයනයේ ඉඩ බොරුවට වැය වෙනවා. හරි? ඉතින් ඔය වගේ හේතු හින්දා මේක කොහොමද කාර්යක්ෂම විදිහට හදන්නේ කියලා මේ database නිර්මාණ ශිල්පීන් වෙහෙසුණා. කොහොමද මේක හොඳට කාර්යක්ෂම විදිහට හදන්නේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලා මේ තියෙන වගුවක් සරල කරගන්න විදියක් විදියට තමයි මේ normalization. එහෙම නැත්නම් ප්‍රමතකරණය කියන සංකල්පය අරගෙන ආවේ. හරිද? අපි දැන් ඔන්න මාතෘකාව ලිව්වා ප්‍රමතකරණය normalization කියලා. ඒකේ යටතේ අනුමාතෘකාවක් විදිහට ලියා ගන්න ප්‍රමතකරණයේ අවශ්‍යතාව. ප්‍රමතකරණයේ අවශ්‍යතාව. හරි? මාතෘකාව අපේ ප්‍රධාන මාතෘකාව ප්‍රමතකරණය normalization. ඒකේ යටතේ අනුමාතෘකාව ප්‍රමතකරණයේ අවශ්‍යතාවය. ඇයි කියලා දැනගන්න එපැයි මේ ප්‍රමතකරණය කියලා එකක් කරන්නේ. බොරුවට නම් වැඩක් නැහැ නේ. හරි? ප්‍රමතකරණයේ අවශ්‍යතාවය අනුමාතෘකාව. right. හරි ඊට පස්සේ අපි ලියමු පොඩි ඡේදයක් චුටි ඡේදයක් දත්ත ගොනුවක් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය. දත්ත ගොනුවක් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය. ඇත්තනේ අපේ තියෙන පද්ධතිවල තියෙන අදාළ දත්ත ගුණ ටිකක් කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ඕන. නැත්නම් අනවශ්‍ය විදියට පද්ධති ස්ලෝ වෙනවා. ඔයගොල්ලන්ට ඕන දත්තයක් හොයන්න ගියම සෑහෙන වෙලාවක් යනවා. ඊට පස්සේ බොරුවට hard disk එකේ ආචයනයේ ඉඩ වැඩි වෙනවා. බොරුවට පිරෙනවා. ඉතින් ඒ හින්දා දත්ත ගුණයක් කාර්යක්ෂමව පවත්වාගෙන යන්න ඕන. දත්ත ගුණයක් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා එය මනාව සැලසුම් කරගත යුතුය. හරි? ඒ සඳහා එය මනාව සැලසුම් කරගත යුතුය. හරි? ලියන්න මම කියන ඒ වාක්‍ය ටික. එනවා මම අයින් කියන දත්ත ගුණයක් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා එය මනාව සැලසුම් කරගත යුතුය. හරි? ඊට පස්සේ ඊළඟ වාක්‍ය ලියමු එකටම මනාව සැලසුම් නොකරන ලද මනාව සැලසුම් නොකරන ලද මනාව සැලසුම් නොකරන ලද
දත්ත ගොනුවක අතිරික්තයන් සහ විපරිතතා පැවතිය හැක. මම ආයි කියන වාක්‍යය මනාව සැලසුම් නොකරන ලද දත්ත ගොනුවක අතිරික්තයන් මම හිතනවා බෝඩ් එක පේනවද කියලා. අතිරික්තයන් සහ විපරීතතා අතිරික්තයන් සහ විපරීතතා පැවතිය හැකිය. හරි, මනාව සැලසුම් නොකරන ලද දත්ත ගුණයක අතිරික්තයන් සහ විපරීතතා පැවතිය හැකිය. ඔන්න අපි අලුත් වචන දෙකක් තව ඉගෙන ගත්ත එකක්. අතිරික්තයන්, අනිත් එක විපරීතතා. හරිනේ? ඉන්න බලන්න ගෲප් එකට ටැග් කරලා මෙසේජ් එකක් දාන්න පන්ති ආරම්භ වුණා කියලා. හරි. ගෲප් එකක නෑ. ඉන්න පොඩ්ඩක් කෙනෙක් ගෲප් එකක නැතිව මම එයාට ඒ ගෲප් එකට ටැග් දාලා කනෙක්ට් වෙන ලින්ක් එකක් ටැග් දාලා ඉන්නම්. මෙතන ඕගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් group එකේ නැති අපේ WhatsApp group එකේ නැති මම දැන් chat එකේ දානවා WhatsApp group එකේ link එක ඒකට ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන් join වෙලා ඉන්න එතකොට අපිට ලේසි ඊළඟ වැඩවලට හරිනේ ඔන්න හැමෝටම මම දැම්මා WhatsApp එකේ WhatsApp group එකේ link එක WhatsApp group එකේ නැති කට්ටිය ඔබට join වෙන්න හරිනේ හරි දැන් මොකද්ද මේ අපි කතා කරගෙන ආවේ හරිනේ මනාව සැලසුම් නොකරන ලද දත්ත ගුණයක අතිරික්තයන් සහ විපරිතතා කියලා දේවල් දෙකක් තියෙනවා හරි එහෙම ලියුවානේ ඊට පස්සේ අපි අනුමාත්‍රකාව ලියා ගමු ඊට පස්සේ අනුමාත්‍රකාව ලියා ගන්න හරි ඊට පස්සේ අනුමාත්‍රකාව ලියා ගන්න අතිරික්තතා අතිරික්තතා හරි අනුමාත්‍රකාව අතිරික්තතා අපි එකට ඉංග්‍රීසියෙන් කියන වචනේ තමයි redundancy ඊළඟ අනුමාත්‍රකාව අතිරික්තතා ගැන කතා කරලා ඉවරලා අපි ඊට පස්සේ විපරිතතා ගැන කතා කරමු හරි මනාව සැලසුම් නොකරන ලද දත්ත ගුණයක අතිරික්තයන් සහ විපරිතතා පැවතිය හැකි කියලා අපි කිව්වා ඊට පස්සේ ඒක යටින් ඒ ඉවරයි ඊට පස්සේ අනුමාත්‍රකාව ලියන අතිරික්තතා ඉංග්‍රීසියෙන් කියනවා redundancy කියලා මම මේ මගේ පන්තිවල ළමයින්ට තව කියන දේ තමයි පුළුවන් තරම් IT කරද්දි මේ ඉංග්‍රීසි වචනත් එක්ක යමු කියන එක. හරි? අපි ඉතින් පන්තියේදී ඔයගලන්ට අපි සිංහල මිනිස්සු හින්දා සිංහල වචනේ දෙනවා. හැබැයි අර මේ ඉංග්‍රීසි වචනේ ඔයගොල්ලෝ එක්ක යන්න පුළුවන් නම් A level IT වලදී ගොඩක් chances තියෙනවා. සහ ඊට පස්සේ ඔයගොල්ලන්ට කැම්පස් ගියන් පස්සේ එතන තියෙන chance එකයි කියන්න දෙයක් නැහැ. මොකද අපි මම maths කරේ science වලට ඉතින් maths chemistry physics කරලා කැම්පස් ගියේ. ඉතින් එතකොට මේ IT වලට අදාළ වචන ටික අපිට ඉංග්‍රීසි වචන ටික මුලින්ම ඉගෙන ගන්න උනා IT වලට අමතරව. හරි? ඉතින් ඔයගොල්ලන්ට ලොකු chance එකක් තියෙනවා. මොකද මේ කැම්පස් ගියාට පස්සේ ඔයගොල්ලෝ අතිරික්තතාව විපරිතතාව ප්‍රමත කරන ওই වචන මේ පාවිච්චි කරන්නේ normalization redundancy abnormalities අන්න වගේ
ඉංග්‍රීසි වචන තමයි මේ database වලට දාලා කතා කරන්නේ. ඉතින් ඒ හින්දා අපි දැන් සිංහල වචනත් එක්ක පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වචන අල්ලගෙන යමු. හරි? දවසකට වචන දෙක තුනක් ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. අනුමාත්‍රකාව අතිරික්තතා redundancy. මේ redundancy කියන්නේ මොකද? redundant. ඒ සද්ද දෙනවා redundant. නැවත නැවත. හරි? නැවත නැවත දෙයක් තියනවට තමයි අපි redundancy කියලා කියන්නේ. හරි? අපේ ඒක තමයි හරියම වචනේ. ඒ කියන්නේ නැවත නැවත දෙයක් තියනවා කියන එක තමයි redundancy වලින් කියන්නේ. හැබැයි ඒක සිංහල පරිවර්තන කරද්දී මම දන්නේ මේක සිංහල පරිවර්තනයේ කොච්චර සාර්ථකද කියන මේ අතිරික්තතා කියන අපි සාමාන්‍යයෙන් කියන සීනි අතිරික්තයක් සහල් අතිරික්තයක් කියන අවශ්‍ය ප්‍රමාණයට වඩා තියනවා කියන එක තමයි මේ අතිරික්ත කියන වචනේ මම දන්න විදිහ සිංහල තේරුම. හැබැයි මෙතන මේ අපි database වලදී කියන්නේ මේ එකම දත්තයක් නැවත නැවත තියනවා කියන එක තමයි. හරි. අපි ඔන්න අතිරික්තතා redundancy කියලා ලියුවනේ. ඒක යටතේ ලියාගමු ඡේදයක්. ඒකේ පොඩි වාක්‍යයක් තියෙනවා. හරි. වගුවක එකම දත්තය අතිරික්තතා redundancy වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම මෙලෙස හැඳින්වේ. වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම මෙලෙස හැඳින්වේ. හරි. වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම මෙලෙස හැඳින්වේ. එතකොට මේක මේ redundancy. වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම හින්ද වෙන පාඩුව තමයි ළමයි. හරිද? බොරුවට ඉඩ යනවා. එකම එක අයයි තියෙන ඕනම එකම එක අයයි තියෙනවා. හරි. ඉතින් වැඩක් නැහැ. එකක් තිබ්බනම් ඇතින එක જાති. හරිද? හරි. ඉතින් අපි ලියමු මම ආයෙ වාක්‍යෙ මුලින්ම කියන්නම්. වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම මෙලෙස හැඳින්වේ. ඒකටම එකතු කරගන්න ඊළඟ වාක්‍යයක්. මේ නිසා ආචයනයේ ඉඩ අනවශ්‍ය ලෙස වැඩි වන අතර හරි මම ආයෙ කියනවා මේ නිසා ආචයනයේ ඉඩ අනවශ්‍ය ලෙස වැඩි වන අතර කාර්යක්ෂමතාවයේද අඩු වේ. කාර්යක්ෂමතාවයේද අඩු වේ. මම මේ හරි ඔයගොල්ලන්ගේ දැන් මේ පදනම ෆවුන්ඩේෂන් එක හදාගෙන යන්නේ normalization වලට යන්න. ඒ හින්දා අර ගියක් හදන්න ෆවුන්ඩේෂන් එක හොඳට තියෙන්න ඕනනේ. ඒ හින්දා කලබල වෙන්න එපා. එකපාරට අපිට ඩෝන් ඩෝන් ගාලා පළවෙනි දෙවන ප්‍රමත කරන වලට යන්න බෑ. ඊට කලින් එහෙම ගියොත් ආයෙ තේරුමක් නෑ මේ කරන මහන්සියෙන් අපි හැමෝගෙම සහ කාලයෙන්. ඒ හින්දා අපි පිළිවෙලට ලස්සනට කරගෙන යමු. හරිද? ඒ හින්දා හොඳට සාවධානව කියන දේවල් අහගෙන ඉන්න. හරි. අතිරික්තතා redundancy මම ආයේ ඒ වාක්‍ය කියන්න ඕගලන්ට මොකක් හරි අතවසුනා නම් වගුවක එකම දත්තය නැවත නැවත ඇතුළත්ව පැවතීම මෙලෙස හැඳින්වේ. මේ නිසා ආචයනයේ ඉඩ අනවශ්‍ය ලෙස වැඩි වන අතර කාර්යක්ෂමතාවයේද අඩු වේ. හරිනේ? ඔව්. right. හොඳ ප්‍රශ්නයක් chat එකේ ළමෙක් අහලා තියෙනවා. මම අර මේ මෙතනදි මම අර ඉංග්‍රීසි වචන පිළිබඳ මේ වැදගත්කම කිව්වෙත් ඒකයි. මේ ඉංග්‍රීසි වචනයක් හරි ඉංග්‍රීසි වචනයක් සිංහල වලට පරිවර්තනය කරද්දී සමහර කට්ටිය එක එක විදිහට පරිවර්තනය කරනවා. මම ඔයගොල්ලන්ට සරල උදාහරණයක් කියන්නම්. කෑෂ් මෙමරි කියලා අපි දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඔකට නිහිත මතකය, වාරක මතකය, සංචිත මතකය ඔන්න ඔය වගේ එක එක නම් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ සිංහල වචන ගොඩක් පාඩම් කරගන්නට වඩා ඉංග්‍රීසියෙන් අර කෑෂ් මෙමරි කියන පාඩම් කරගන්න එක ලේසියිනේ. හරි? ඉතින් ඒකයි මේ සිංහල මේ ඉංග්‍රීසි වචනේ සිංහල වචන කිහිපයකට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් මම එක්කෙනෙක් අහලා තියෙනවා පුනරුක්තිය කියන්න පුළුවන් නේද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවනේ අර ලස්සන ඔයගොල්ලෝ මේ දන්නවනේ ඔය කිට්ටුවෙන් හොඳ වචනේ මොකද්ද? පුනරුත්පත්තිය. අර එක මිනිසෙක් නැවත නැවත ඉපදීම. හරි මේ වචනේ ඒ අදහස ඒ දරුවා දුන්න උත්තරේ තියෙනවා. හරි. හරි. ඉතින් අර එක ඉංග්‍රීසි වචනයක් සිංහල වචන කීපයකට පරිවර්තනය කරන්න පුළුවන්. right නියමයි. හොඳයි. හරි. ඔන්න එහෙනම් අපි redundancy කියන එක කතා කරගත්තා. දැන් යම් විපරීතතා ගැන කතා කරන්න. විපරීතතා. හරි.
ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා abnormalities. Abnormal. Abnormalities. 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 මේක ඇතුලේ ඔයගොල්ලන්ට පේනව නේද මොකද්ද? normal කියන වචනයක් තියෙනවා. normal. normal කියන්නේ සාමාන්‍යයි. සාමාන්‍ය නැත්තම් අසාමාන්‍යයි. අන්න ඒක තමයි abnormalities කියන්නේ. විපරීතතා, විකෘතිලා, විපරීත වෙලා කියන්නේ. right? විපරීතතා abnormalities අපේ අනුමාතෘකාව. හරි. විපරීතතා ළමයි ಜಾති තුනක් තියෙනවා. හරිද? විපරීතතා ಜಾති තුනක් තියෙනවා. අපි යටින් එක වාක්‍යයක් ලියාගමු මෙහෙම. විපරීතතා පහත පරිදි කොටස් තුනකට බෙදිය හැක. විපරීතතා පහත පරිදි කොටස් තුනකට බෙදිය හැක. right? පළවෙනි එක කවුද දාලා මේ 1 2 3 කියලා පිළිවෙලක් නැහැ. කවුරු හරි 1 2 3 හරි ඔයගොල්ලෝ කැමති එකක් දාගන්න. මම පළවෙනි එක ලියනවා. ආදාන විපරීතතා. දෙවැනි එක මකා දැමීමේ විපරීතතා. දෙවැනි එක මකා දැමීමේ විපරීතතා. තුන්වෙනි එක යාවත් කාල කිරීමේ විපරීතතා. හරි? යාවත් කාලීන කිරීමේ විපරීතතා. ආදාන විපරීතතා, මකා දැමීමේ විපරීතතා, යාවත් කාලීන කිරීමේ විපරීතතා කියලා මේ විපරීතතා අපිට ප්‍රධාන කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. ඒක ලියා ගන්නකො. හරි. පහුගිය අවුරුදු දෙකේම ළමයි 2020යි 19යි. right? දෙකේම ප්‍රමතකරණය ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සරින් නම් ER diagram එකක් තඩි ඡේදයක් දීලා ER diagram එකක් අඳින්න කියනවා. ඔයගොල්ලන්ට ER diagram පිළිබඳව ප්‍රශ්න දෙනවා අපි ඒවත් කතා කරගමු. ER diagram කොහොමද ලේසියෙන් අඳින්නේ කියන එක. ඉස්සර බලන්නකො ඔයගොල්ලෝ මේ ප්‍රමතකරණය මගේ ක්‍රමයෙන් සෙට් වෙනවද කියන්නේ. හරි. ඉතින් මේ හින්දා දැන් මේ ඔයගොල්ලන් විභාගෙට ප්‍රමතකරණය අනිවාර්යෙන් අර යන රටාවත් එක්ක ගත්තොත් අනිවාර්යෙන් පේපර් එකේ තියෙන්න ඕන. හිතලා ඒක අයින් කරොත් හැරෙන්න. මොකද නැත්නම් ඩේටාබේස් එකෙන් දෙන්න දෙයක්වත් නැහැනේ. ප්‍රමතකරණය සහ අර SQL queries ලියන එක පොඩ්ඩක් දැන් ඉස්සරහට එයි කියලා හිතනවා. මොකද ER diagram දැන් අවුරුදු ගානක් තිස්සේ අඳලා තියෙන්නේ. එකපාරටම අයින් වෙන එකක් නෑ. ER diagram කොටසකුත් ඇවිල්ලා ප්‍රමතකරණය ඊට පස්සේ query ලියන ඒවා ඉන්න පුළුවන් ටික ටික දැන්. හරි. right. ලියාගත්තා නේ ඔයගොල්ලෝ විපරීතතා පහත පරිදි කොටස් තුනකට තියෙනවා කියලා ආදාන විපරීතතා, මකා දැමීම විපරීතතා, යාවත් කාලීන කිරීමේ විපරීතතා. හොඳයි. right. අපි එකින් එක කතා කරගෙන යමු. පළවෙනි විපරීතතාව ලියමු. අනුමාත්‍රකාවක් විදියට ආදාන විපරීතතා. ආදාන විපරීතතා. ආදාන විපරීතතා. ආදාන විපරීතතා. ක්ලාස් එක කීය වෙනකන් තියෙනවද කියලා අහනවා ළමයෙක්.
මට පොඩ්ඩක් අද ඕගොල්ලන්ට මට නම් ඇත්තටම ඕගොල්ලන්ට ඩිනර් බ්‍රේක් එකේ රෑ කැම් බ්‍රේක් එකක් දීලා මට මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මට ඕගොල්ලෝ දැන් මෙතන ඉන්නවනේ chat පන්ති කීප දෙනෙක් අද පළවෙනි දවසේනේ. ඕගොල්ලම කියන්නකෝ බලන්න මේ පන්ති ඕගොල්ලන්ට කීය වෙනකන් තියන්න ඕනේද කියලා. ඒ කියන්නේ හිතන්නකෝ ඕගොල්ලන්ට 9ට නැත්නම් 10ට තව පන්තියක් තියෙනවා නම් දාන්න chat එකේ 9 වෙනකන් 10 වෙනකන් එහෙම කියලා දාන්න. හරි? නැත්තම් මට ඇත්තටම දැන් අපි පොඩ්ඩක් විනාඩි 15කට පරක්කු වෙච්ච හින්දා සහ මම පොඩ්ඩක් අර ඔයගොල්ලන්ට මේක හොඳටම කියලා දෙන්න ඉන්නේ මම කඩාගෙන යන්නෙත් නෑ පොඩ්ඩක් ස්ලෝ එකේ තමයි යන්නේ හරි හරි අපි අද එනම් අදට 9 වෙනකන් තියමු හරි කෙනෙකුට අයිතියට ක්ලාස් එකකුත් තියනවලු අඩුම 9 වෙනකන් කරනවා බලමු කරගෙන ගිහිල්ලා මේ මිස් වෙන එක්කෙනාට මම වෙනම WhatsApp එකෙන් මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට රෙකෝඩින් එක දෙන්නම් එතකොට ඔයාලට අන්තිම ටික අහගන්න පුළුවන් නේ ඒක අහලා ප්‍රශ්නයක් තිබ්බොත් මට අනිවාර්යෙන් හරි හරි ඒ හින්දා කොහොමත් අද පන්තියට සහභාගී වෙච්ච කට්ටිය ඉන්නවනේ මේක ඕගොල්ලන්ට ඕනම එක්කෙනෙකුට මේක ආයිමත් අහන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ මම රෙකෝඩින් එක දෙන්නම් හරි ඒක ප්‍රශ්නයක් නැහැ මටත් ඕන ඇත්තට මේක අපිට තියෙන කාලය සීමිතයි නේ හින්දා ඔයගොල්ලන්ට ඉක්මනට මේ දෙන්න තියෙන දැනුම දෙන්න. රයිට්. ආදාන විපරිතතා. අපි යමු ඉක්මනට. හරි. ආදාන විපරිතතා කියන එක යටින් අපි එක වාක්‍යයකින් ඒක විස්තර කරගමු. මොකද්ද මේ ආදාන විපරිතතාවයක් කියලා කියන්නේ කියලා. ලියන්න. වගුවකට දත්ත ඇතුළත් කිරීමේදී අපට අවශ්‍ය දත්ත පමණක් වගුවකට දත්ත ඇතුළත් කිරීමේදී අපට අවශ්‍ය දත්ත පමණක් ඇතුළත් කිරීමට නොහැකි වීම මෙලෙස හැඳින්වේ. තමයි කියනවා වගුවකට දත්ත ඇතුළත් කිරීමේදී අපිට අවශ්‍ය දත්ත පමණක් ඇතුළත් කිරීමට නොහැකි වීම මෙලෙස හැඳින්වේ. right ලියාගත්තනේ. හරි. අපි උදාහරණයක් කතා කරමු. මේක ඇවිල්ලා කැම්පස් එකේ ඉන්න ළමයින්ගේ දත්ත වලට අදාළ වගුවක්. හරිද? එතකොට ඒගොල්ලෝ අනන්‍යව අඳුර ගන්න ස්ටුඩන්ට් ID එකක් තියෙනවා. හරි. ඊට පස්සේ s name කියලා ස්ටුඩන්ට් name එකට එකක් තියෙනවා. right. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්න දෙපාර්තමේන්තුව depth කියනවා දෙපාර්තමේන්තුව දානවා. right. ඊට පස්සේ ඒ දෙපාර්තමේන්තුව තියෙන බිල්ඩින් එක ඊට පස්සේ ඒගොල්ලන්ට දේශන පවත්වන හෝල් එක ඒක අපි හෝල් නම්බර් කියලා දාමුකෝ හෝල් ඉන්නවා. හරි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ දෙපාර්තමේන්තුවේ ලොක්කා අපි කියනවා head of department කියලා. හරි. එතකොට මම මේක දත්ත දාගෙන යද්දි ඔයගොල්ලන්ට තේරෙයි මොන වගේ වල මේකට වැටෙන්නේ කියලා අපි බලමු. හරි. right. ඔන්න SID ටික අපි ලියමුකෝ පළවෙනි ළමයා. හරි. එයාගේ නම කසුන්. ඊට පස්සේ එයාගේ දෙපාර්තමේන්තුව තමයි එයා පරිගණක පද්ධති කම්පියුටර් සිස්ටම්ස් CS කියලා කියන්නේ කම්පියුටර් සිස්ටම් ඩිපාර්ට්මන්ට් එකේ තමයි ඉන්නේ. හරිද? එතකොට ඒ කම්පියුටර් සිස්ටම් කියන ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ අපි හිතමු B1 කියන බිල්ඩින් එකේ තමයි ඒක තියෙන්නේ. ඒකට අදාළ දේශන පවත්වන හෝල් නම්බර එක 101. හරි. ඒගොල්ලන්ගේ ලොක්කා ඉන්න දෙපාර්තමේන්තුවේ ලොක්කාගේ නම තමයි අපි හිතමු ડોක්ටර් සරත්. ආචාර්ය සරත් තමයි ඒගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ ලොක්කා. හරිද? ඉතින් ඔන්න ඊට පස්සේ තව ළමයෙක්ගේ විස්තර මෙහෙම දාගෙන යමුකෝ. ඒක ඉන්නවා මලික් කියලා එක්කෙනෙක්. හරි. එයා ඇවිල්ලා software engineering එකේ ඉන්නේ. එතකොට software
software engineering SE හරි ඉතින් එයාගේ තියෙන්නේ B1 කියන බිල්ඩින් එකේම තමයි ඒගොල්ලන්ට අදාළ හෝල් නම්බර් එක අපි හිතමු 105 කියලා. එතකොට ඒගොල්ලන්ගේ ලොක්කා අපි හිතමු ડોක්ටර් කුමාර කියලා. මේ ඔක්කොම මගේ හිතලා දාපු අගයනේ. හරිනේ? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කැම්පස් එකේ අපි හිතමු මේක තාම මේ හදාගෙන යන කැම්පස් එකක්. ඔන්න ඔය වගේ තමයි ඔක්කොම විස්තර ටික තියෙන්නේ කියලා. රයිට්. දැනට ඒගොල්ලන්ට එක බිල්ඩිමයි තියෙන්නේ. ඉතින් ඔන්න දැන් තව බිල්ඩිමක් හදනවා. හරි? තව බිල්ඩිමක් හදනවා. හදුවට පස්සේ අපි හිතමුකෝ සිවිල් ඔයගොල්ලෝ දන්නවනේ සිවිල් ඉංජිනේරින් කියලා තියෙන්නේ. සිවිල් ඉංජිනේරින් කියන සිවිල් ඉංජිනේරින් කියන දෙපාර්තමේන්තුව කියන්නේ සිවිල් ඉංජිනේරින් කොටස අරගෙන යනවා ඒ අලුත් බිල්ඩින් එකට. හරි? එතකොට අපි හිතමු මේක බිල්ඩින් 2 කියලා. හරි? බිල්ඩින් 2 මොකද්ද? සිවිල් ඉංජිනේරින් කියන බිල්ඩින් 2 එකේ අපි හිතමු කෝල් නම්බර් එක තමයි ඒකට දාලා 203 කියලා. රයිට්? ඔන්න ඔච්චරයි ඒකට දාලම තියෙන්නේ. අලුත් මේක ඇවිල්ලා මේ කැම්පස් එකේ අලුතෙන්ම හදාපු බිල්ඩින් එකක්. එතකොට ඒ අලුතෙන්ම හදාපු බිල්ඩින් එකේ සිවිල් ඉංජිනේරින් තමයි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඔන්න අලුත් බිල්ඩින් එකක් තාම එක හෝල් එකක් හදලා තියෙන්නේ. තාම මේ මදිවට මේ කැම්පස් එකේ සිවිල් ඉංජිනේරින් කරන්න තාම ළමයි අරගෙනත් නැහැ. හරි? ළමයි අරගෙනත් නැහැ. තාම ඒගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුත් නැහැ. එතකොට අපිට අර ඒවා හිස් කියන්න වෙන්නේ. ඒවට අපි කියනවා null values කියලා. හරි? null values කියලා. දැන් ඔයගලන්ට තේරෙනව නේද කතන්දරේ? දැන් බලන්න අපිට මේ වගුවේ ළමයිගේ විස්තර නෙමෙයි. ඒ දෙපාර්තමේන්තුවල දාලා විස්තර ටික ඇතුළත් කරන්න ඕනකම තිබුණේ. හැබැයි අපිට මේ වගුවේ තියෙන සැකැස්ම අනුව අපිට බෑ ඒ දෙපාර්තමේන්තුවේ විස්තර විතරක් ඇතුළත් කරන්න. එතකොට ඊට අමතරව ළමයාගේ ඒවයි තව මෙතන නම් අවුලක් නැහැ මේ දෙපාර්තමේන්තුවේ විස්තර කියලා කියන්නේ. හිතමුකෝ. හරි? අපි ඕන එකක් දාමු කොහේ දෙපාර්තමේන්තුවේ විස්තරයක් කියලා ඒක. ડોක්ටර් සිල්වා. හරි? ඔන්න දැන් ඒගොල්ලන්ට දෙපාර්තමේන්තුවේ හෙඩ් කෙනෙකුත් පත් වුණා. ඒත් ඉතින් වැඩක් නැහැ. ළමයි නැහැනේ තාම ළමයි ගත්තේ නැහැ. ළමයි ගන්නේ අබන අවුරුද්දේ. හරි? ඉතින් එතකොට මේ ඩේටාබේස් ටික මෙහෙම ඩේටාබේස් එක යාවත්කාලින කරාට මේ සිවිල් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක මෙන්න මේ බිල්ඩින් එකේ මේ හෝල් එකේ මෙන්න මෙයා තමයි ඩිපාර්ට්මන්ට් ප්‍රධානී කියලා දැම්මට වැඩක් නැහැ. වගුවේ මේවා කොලම්ස් දෙකක්ම හිස්. හරි? ඉතින් එතකොට මේ මොකද වෙලා තියෙන්නේ? වගුවකට දත්ත ඇතුළත් කිරීමේදී අපට අවශ්‍ය දත්ත පමණක් ඇතුළත් කිරීමට නොහැකි වෙලා තියෙනවා. අන්න ඒ හින්දා අපි මේකට කියනවා ආදාන විපරිතතාවයක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා insertion abnormalities කියලා. හරි? insertion abnormalities කියලා. හරිනේ? මේක තේරුණා නේද? පොඩ chat එකේ දාන්න. මේ කැලේ තේරුණාද? හරි. ඕගොල්ලෝ මේ වගුව ඇඳ ගන්න දැන්. හරි? හරි නේම. සරලවම කියනවා නම් ඕගොල්ලන්ට තියෙන ඩේටාබේස් එකක් කියන්නේ ඩේටාබේස් එක ටේබල් එකක්. වගුවක් නේ ළමයි ටේබල් එකක් කියලා කියන්නේ මේ වගේ. ඉතින් ඒ වගුවේ ඕගොල්ලන්ට අවශ්‍ය දත්ත ටික විතරක් දාන්න බැරි නම් අනිවාර්යෙන් බලහත්කාරයෙන් තවත් දත්ත දාන්න මේ වගුව බලාපොරොත්තු වෙනවා නම් අන්න එතනදී අපි කියනවා ආදාන විපරිතතාවයක් කියලා. හරි? මොකද අපිට මේ දෙකට දෙන්න දත්ත නෑ තාම. අපිට ඕන මේ දත්ත තුන විතරක් මේ දත්ත ටික විතරයි මේ අවස්ථාවේදී අපි ඇතුළත් කරන්න ඕන. ඉතින් එහෙම බෑ වගුව හැටියට තව දෙකක් ඇතුළත් කරන්න වෙනවා. එතෙන්දී අපි කියනවා ආදාන විපරිතතාවයක් කියලා. හරි. ටක් ගාලා මේක ඇඳ ගන්න විනාඩියක් දෙන්න. තේරෙන්නේ නැත්නම් තියනවා නම් ටක් ගාලා chat එකේ දාන්න හොඳ. ටේබල් එකේ නම කමන්නේ. මේක අපිට එහෙම ටේබල් එකේ නමක් විශේෂයෙන් අපිට කියන්න ඕන කමක් නැහැ. නිකන් ආදාන විපරිතතාවලට උදාහරණයක් තමයි. ඕන ඉතින් ස්ටුඩන්ට්
details හරි මොකක් හරි එකක් දාන්න පුළුවන්. මේ ඇත්ත ඔයා කියන කතන්දරේ හරි මේ අපිට ටේබල් එකක් තියන්න බෑ නමක් නැතුව. ඒ මෙතන අපිට මේ ආදාන විපරිතතාවයක් පෙන්වන්න ඕන හින්දා මම ඉතින් ටේබල් එක නමක් නැතුව ටිකක් දානවා. හරි ළමයෙක් අහලා තිබුණා ටේබල් එකේ නම මොකක්ද කියලා. ඒකට මම මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. හරි මට මෙතනදී පෙන්වන්න ඕනේ ආදාන විපරිතතාවයක් කියලා කියන්නේ මොකක්ද හින්දා මම ඒකට මේ ටේබල් එකේ නමක් පාවිච්චි කරේ නැහැ. හරිද? ඇඳගත්තද? හරිද? වගුව ඇඳගෙන ඉවරලා කියන්න. chat එක දාන්න හරියි කියලා. නැත්නම් ඔයගොල්ලන්ට අර මෙහෙම එකවුත් පෙන්වන්න පුළුවන් මේ Zoom එකේම type කරන්න අමාරු නම්. right. ඕන විදියක් ඔයගොල්ලෝ පාවිච්චි කරලා හරි නියම. හරි. කට්ටිය ඇඳලා ඉවරයි නේද? හොඳයි. හරි. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට ආදාන විපරිත්තා තේරුණා කියලා. අපි ඊට පස්සේ යමු ඊළඟ ලියන මකා දැමීමේ විපරීතතාව. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් deletion abnormalities කියලා. හරි. මකා දැමීමේ විපරීතතාව deletion abnormalities. අනුමාත්‍රකාව ලියන්න මකා දැමීමේ විපරීතතාව. ඔයගොල්ලෝ මට පන්තිය අපි ඊතර පන්ති වෙනාට පස්සේ පොඩි දෙයක් කරන්න ඕන. අපේ දැන් group එක තියෙනවානේ. ඒ group එකේ තියෙනවා බිඳුවයි ඒ කියන්නේ ඇඩ්මින්ලා දෙන්නෙක් ඉන්නවා. ඒකේ එක දෙකම හිතන්න මොබිටෙල් ඇත්තේ අන්තිමටම අන්තිමටම 86 තියෙන නම්බර් එකක් තියෙනවා. අන්න ඒකට ඕගොල්ලා මට මේ ඩිරෙක්ට් මැසේජ් එකක් දාන්න ඕගොල්ලා මෙතන හිටපු නමත් එක්ක. හරි. මොකද මම දන්නේ නැහැ මොන අංකෙන් තියෙන ළමයාද ඇවිල්ලා හිටියේ කියලා. මේ ඇත්තටම පන්තියට සහභාගී වෙච්ච කට්ටිය මට මේ ට්‍රැක් කරගන්න ඕන හින්දා. හරි. මොකද ඕගොල්ලන්ට බෑ මම දෙන්න තියෙන දේවල් ටික දෙන්න අනිත් කට්ටියට හැමෝටම දීලා වැඩක් නැහැ. හරි මකා දැමීමේ විපරිතතා කියලා අනුමාත්‍රකාව ලියාගත්තනේ. right. මම මේ වගේම ගන්නවා ඒකත් උදාහරණයක් විදියට. හරිද? අපි හිතමු ඔන්න සිවිල් කරන්න දැන් ළමෙක් ආවා. අපි ඉන්නවා මලික් ඉන්නවා. මොකද අපි දාන්නේ? හවුද? මිලාන් කියලා මේ ළමයෙකුත් ආවා. එයා තමයි දැන් සිවිල් එකේ ඉන්න එකම ළමයා. right? හරි. ඕගොල්ලෝ දැන් හොඳ ළමයි වගේ මේ වගුව ඉස්සෙල්ලා ඇඳ ගන්නකො. ඇඳගෙන මට හරි එකක් දෙන්න. දැන් අර කලින් වගුවම තමයි මම ආජ් ගත්තේ. ඒකට වෙනස කරේ සිවිල් කියන දෙපාර්තමේන්තුවට අලුතෙන් ළමෙක් ආවා. right? දැන් අපේ ළමයි තුන්දෙනෙක් ඉන්නවා වගුවේ. මේක ටක් ගාලා ඇඳගෙන මට හරි එකක් දෙන්න. මේක එන්නේ දැන් අර අපි කතා කර කලින් ආදාන විපරිතතා. දැන් අපි මේ කතා කරන්නේ මකා දැමීමේ විපරිතතා යටතේ. right? මකා දැමීමේ විපරිතතා යටතේ මේ වගුව ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. ඇඳගෙන මට හරි එකක් දෙන්න. ඊට පස්සේ මම මකා දැමීමේ විපරිතතා කියන්න. අර නිකන් වල අඳින ගමන් අහගන්න කලින් මේකේදී කතා කරා කිව්වේ අපි
වගුවකට දත්ත ඇතුළත් කිරීමේදී අපට අවශ්‍ය දත්ත පමණක් ඇතුළත් කිරීමට නොහැකි වීම තමයි ආදානිකරතාවයක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම වගුවකින් දත්ත මැකීමේදී අපිට අවශ්‍ය දත්ත පමණක් මකන්න බැරි වෙන එක තමයි මකා දැමීමේ විපරිතතාව කියලා කියන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. ටක් ගාලා මේක ඇඳගෙන හරි එකක් දෙන්න. හරිනේ. right. අපි ලියාගමු යටින් මෙහෙම වාක්‍යයක් දැන්. හරි. මෙහෙම වාක්‍යයක් ලියමු යටින්. ඉහත වගුවට ලියන්න. ඉහත වගුවේ මිලාන් යන සිසුවාට අදාළ එහෙම ලියමු. ඉහත වගුවේ මිලාන් යන සිසුවා ඉවත් කිරීමේදී ඔහු පමණක් නොව ඔහුට අදාළ දෙපාර්තමේන්තුවද ඉවත් වේ. ඉහත වගුවේ මිලාන් යන සිසුවා ඉවත් කිරීමේදී ඔහු පමණක් නොව ඔහුට අදාළ දෙපාර්තමේන්තුවද ඉවත් වේ. හරි. උදාහරණයක් විදිහට අර ලියනවා ඉස්සෙල්ලා. ඉවත් වේ. ඉවත් වේ. මිලාන් යන සිසුවා ඉවත් කිරීමේදී ඔහුට අදාළ දෙපාර්තමේන්තුවද ඉවත් වේ. නමුත් දෙපාර්තමේන්තුව ඉවත් නොවන නිසා බිල්ඩින් එක කඩලා අයින් කරන්නේ නැහැ තමයි මේ අයින් වුණා කියලා. හරි. මොකද පළවෙනි බිල්ඩින් එකේ නම් දෙන්නෙක් ඉන්නවා, දෙවෙනි බිල්ඩින් එකේ ඉන්නේ මූ විතරයි. ඌ අයින් වුණා කියලා බිල්ඩින් එක කඩලා දාන්න බෑනේ. බිල්ඩින් එක තියෙන්න ඕන. හරි. නමුත් දෙපාර්තමේන්තුව ඉවත් නොවන නිසා එයට අදාළ දත්ත වගුවේ තිබිය යුතුය. හරි. ඔන්න ඔක තමයි deletion abnormality කියලා කියන්නේ. අපිට row එකක්, ඒ කියන්නේ මේ row එකක් අපිට අනවශ්‍ය தත්ත්වයක් තියෙන අපිට මිලාන් කියන එක අයින් වුණා නම් එයා ගැන තව ටිකක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ඉතින් එයාව අයින් කරලා දාදී අපිට මේ row එකම අයින් කරන්න බෑ. හේතුව එතකොට මේ බිල්ඩින් එකත් අයින් වෙලා යනවා. හරි.
හරි. ඊට පස්සේ එතන පල්ලෙහෙන් ලියමු ඊළඟ රූලේ. මොන රූල ඇරලා හරි පල්ලෙහෙන් ලියන්න. මේ මකා දැමීමේ විපරිතය අර්ථමයි තාම කතා කරන්නේ. අපට ඉවත් කිරීමට අවශ්‍ය දත්ත පමණක් අපට ඉවත් කිරීමට අවශ්‍ය දත්ත පමණක් ඉවත් කිරීමට නොහැකි වීම මෙයට අයත් වේ. මෙයට අයත් වේ. හරි බොහොම සරලයි. අයත් වේ. අපිට ඕන දත්ත ටික විතර දාගන්න බැරි වුණාම වගුවේ තව දේවල් තියෙනවා නම් වගුවේ බලාපොරොත්තු වෙන එතනදී අපි කිව්වා ආදාන විපරිත්තාවයක් කියලා. අපිට ඕන දත්ත ටික විතරක් දාන්න බෑ. තවත් අපිට ඕන නැති දත්ත ටිකකුත් දාන්න ඕන. නැත්නම් වගුව හිස් තියන්න වෙනවා. එතකොට ඒවා අපි ආදාන විපරිත්තා කියලා කිව්වා. ඒ වගේම අපිට ඕන දත්තේ විතරක් මකන්න බෑ. මොකද මේ කැලේ විතරක් මකුවොත් වගුව හිස්. මේකේ භාගයක් තියෙන භාගයක් හිස්. එහෙම කැතයිනේ. එතකොට ඒ වගුව කාර්යක්ෂම නැහැ. අපි මේ කතා කරන්නේ වගුව කාර්යක්ෂම කරගන්නේ කොහොමද කියලානේ. ඉතින් එතකොට අපිට ඕන දත්තේ විතරක් ඉවත් කරගන්න බැරි වීම අපිට මකා දැමීමේ විපරිත්තාවයක් කියලා හඳුනගන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි මම කිව්වේ. හරිනේ? දැන් මකා දැමීමේ විපරිත්තාත් හරිද? කියන්නේ මකා දැමීමේ විපරිත්තාත් හරිද ළමයි? හරි. එකම කීප දෙනෙක්ගෙන් මට තාම ගෲප් වල දවසට මැසේජ් එකක් ආවේ නැහැ. ඒක කීප දෙනෙක්ම විතරයි ඊකටම වගේ ප්‍රතිචාර දක්වන්නේ. හරි නියම. right. අපි ඊට පස්සේ තුන්වෙනි විපරිත්තාවයට යමු. ඒක තමයි මොකද්ද? යාවත් කාලීන කිරීමේ විපරිත්තා අප්ඩේට් ඇනෝමලිස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සිංහලෙන් යාවත් කාලීන කිරීමේ විපරීතතා ලියමු තුන්වෙනි කොටස. right. මකන්න. හරි. යාවත් කාලීන කිරීමේ විපරිතතා. මේ අද මේ ක්ලාස් එකට කිහිප දෙනෙක් සම්බන්ධ වුණා WhatsApp group එක නැතුව පිටින් ඇවිල්ලා. මම දැනගන්න කැමති කොහොමද ඒ පිටින් එන්න පුළුවන් ආවේ කියලා. ඒ කියන්නේ යාළුවෝගේ මාර්ගෙන් එහෙම කියන්න මට කියන දැනගන්නයි මට ඕනකම තියෙන. මොකද්ද කියන්නේ මට ඔයගොල්ලෝ එකතු කරද්දි මට මොකද්ද මිස්ුනේ කියලා දැනගන්න. WhatsApp group එකට ඇවිල්ලා ඒ group එක හරහා ආපු කට්ටිය අවුලක් නැහැ. එහෙම නැතුව කීප දෙනෙක් ආවනේ group එකට නැතුව වෙනම අන්න ඒගොල්ලෝ කැමති නම් chat එකේ දාන්න කොහොමද සම්බන්ධ වුනේ කියලා. හරි? හරි. යාවත් කාලීන කිරීමේ විපරීතතා. right. දැන් බලමු මොකද්ද කියලා. හරිද? මේකත් සරලව කියන්නම් අර කලින් දෙක වගේම. අපිට අවශ්‍ය දත්තය පමණක් අප්ඩේට් කරගන්න බැරි වුණාම එන විපරීතතා තමයි මේ යාවත්කාලින විපරීතතා කියලා කියන්නේ. අපි ඒක සවිස්තරාත්මකව බලමු. right? හොඳයි. ඒකට මම ඔයගොල්ලන්ට මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් වගුවක්. හරි? ඒ වගුව ඇඳ ගන්න හොඳ ළමයි වගේ. ඒක ලේසි මම බෝඩ් එකේ ආයේ කුඩියක් වගුවක් තියෙනවා. මම මේක අඳිනවට වඩා මම හිතනවා මෙහෙම අපිට ලේසි වෙයි කියලා මේ කොටසට. ඊට පස්සේ මට විස්තර කරන්න පුළුවන්. හරි? දැන් වැදගත් මූල දෙක අල්ලගත්ත කියන්නේ මේක නැති. හරි. ඔන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා බලන්න.
හොඳයි. ඔයගොල්ලෝ හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා. එතන ඔන්න තියෙනවා යාවත්කාලීන කිරීමේ විපරීත යාවත්කාලීන කිරීමේ විපරීතතා කියලා කොටසක්. හරි. අපේ කතා කරන කෑල්ල. ඉතින් ඔයගොල්ලෝ මේ ඒ වගුව ඇඳ ගන්න. right? ඒ වගුව ඇඳ ගන්න ටක් ගාලා හැමෝටම ස්ක්‍රීන් එක හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. පේන්නේ නැත්නම් කරුණාකරලා කියන්න. හරි. ඔන්න ඔය වගුව ඇඳලා ඉවර වෙලා මට පොඩි chat එකේ මේ සිග්නල් එකක් දාන්න ඇඳලා ඉවරයි කියලා. මේකේ මේ grade කියන column එක අඳින්න එපා හොඳේ. ඒක බොරුවට අනවශ්‍යයි ඒක මේ වෙලාවට. මෙන්න මේක අඳින්න එපා. මේක ඇල්ල නැතුව ඉතිරි ටික විතරක් අඳින්න. හරි. ටක් ගාලා උතරන මම තව උගන්න පහසු කරා හොඳේ. grade කියන එක ඕනේ නැහැ. ඉතුරු ටික විතරක් ඇඳලා පොඩි මේ chat එකේ පොඩි සිග්නල් එකක් දෙන්න. තමයි දැන් ඔයගොල්ලෝ මේ වගේ Zoom ක්ලාස් වලට ජීවුතරන් යනවනේ නේ මේම කියනකම මේ අඳින ගමන් මේ කියන කතන්දර දාගන්නකෝ මේ මට දැන් ළමෙක් මැසේජ් එකක් දැම්මා ක්ලාස් එකේ ඉන්න ගමන් data ඉවරනවා කියලා. ඉතින් අර ඒ වගේ දේවල් නොවෙන්න අර තියෙනවනේ ඉතින් Zoom package නේද මාසෙටම පොඩි ගානක් 100 ගානක් 200 ගානක් වගේනේ මාසෙටම එන්නේ මාත් පාවිච්චි කරන්නේ එහෙම තමයි මොකද මාත් නැත්තම් කරන ක්ලාස් වලට මට dataම දාලා මේ පුදන්න වෙනවා මේ router එකට. ඉතින් ඒ වගේ පැකේජ් එකක් පාවිච්චි කරන්න මම දන්නේ නැහැ අයියෝ පාවිච්චි කරන කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති. ඉතින් ඒක ගොඩාක් ලාභදායී. මාසෙටම රුපියල් පොඩි ගාණක් නෑනේ 200ක් විතරනේ. ඉතින් මේ ඔයගොල්ලෝ එහෙම දන්නේ නැත්නම් ඇත්තට මේ පැකේජස් ගොඩක් වාසි. ඔයගොල්ලෝ YouTube එක පාවිච්චි කරනවා ඉගෙන ගන්න YouTube පැකේජ් එකක් දාගන්න. මොබිටෙල් ඩයලොග් ඒ වගේ ප්‍රධාන Airtel හැම එකේම පැකේජස් තියෙනවා. අපිට කියන්නේ ඔයගොල්ලන්ට Facebook, YouTube, WhatsApp, Viber ඔය සෙට් එකනේ ඕන වෙන්නේ ඔක්කොම මාසෙටම රුපියල් 300න් 400න් කවර් කරගන්න පුළුවන්. එතකොට ඉතින් ආයි data ඕන වෙන්නේ නැහැ. වැඩිපුරම යන්නේ ඔයගොල්ලෝ ඔය දේවල් වලටනේ. හරි ඉතින් ඒ වගේ ක්‍රම තියෙද්දි ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් එතකොට දෙමව්පියන්ට පහසුයි මොකද ඒගොල්ලන් නැත්තම් ඔයගොල්ලන්ට කාඩ් දාලා බර ගානක මාසෙකට කාඩ් දාන්න ඉතින් පන්ති වලටමනේ. ඊට අමතරව පන්ති වලට ගාස්තු ගෙවන්නත් ඕනේ. ඉතින් කතන්දරක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ පැකේජස් තියෙන එකේ ප්‍රයෝජන ගන්න. එහෙම මුකුත් දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ මේ පැකේජස් ගැන කිසිම අදහසක් නැති කට්ටිය නම් මට මැසේජ් එකක් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම උදව් කරන්න. මේ කොහොමද වෙන්නේ මේක කරගන්නේ කියලා. හරි. මම දැනුවත්ව ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල්, හච් ඔච්චරයි ඔය ටිකටම තියෙනවා ඉතින්. හරි. සිග්නල් නැති එකට තමයි ඉතින් මුකුත් කරන්න බැහැ. මොකද පව් ඇත්තට මගෙත් හැම අවුරුද්දම වගේ ඉන්න ළමයින්ගේ ගොඩක් ප්‍රශ්න තියෙයි. ඒ වගේ කතන්දර තිබුණ ළමයි ගොඩක් හිටියා. මේ ඒගොල්ලන්ට සිග්නල් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ මොනව කරන්නේ. මොකද ඒගොල්ලන්ට ක්ලාස් වල රෙකෝඩින්ග්ස් ඒගොල්ලන්ට විතරක් සමහරවිට ක්ලාස් එකේ පොඩි පොඩි ගෲප් ක්ලාස් වල වගේ ඒ ළමයා විතරයි ඉතින් ළමයා විතරක් මේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරලා දෙනවා ඉතින් බලන්න කියලා. හරි. එහෙම වෙලා තියෙන පාරක් තියෙනවා ඉතින්. ඉතින් ඇත්තටම ඉතින් හැම ක්ලාස් එකම එහෙම නැති වුණාන් පස්සේ සමහරවිට මේ ළමයිට ඉතින් එක විෂයක් විතරක් ඉගෙන ගන්න නැහැ අනිත් විෂයන් ටික නැතු. ඒ වුණාන් පස්සේ ඉබේ මේ ළමයා මේ අවුරුද්දේ ඉලව කරන්නේ කියන මතවලටත් එන්න පුළුවන් අවස්ථා ඇවිල්ලා තියෙනවා. හරි. හරි. ඔයගොල්ලෝ මේ වගුව ඇඳ ගන්න. ඇඳගෙන හරියට දාන්න මේ තම්බ් එක thumbs up එකක් දාන්න. ඇඳගත්තද? හරි. ඇඳපු කට්ටිය ඉන්නවා. ඔව්. ඇඳලි ඉවර නම් කියන්න හරි නියම.
තාම නෑනේ. හරි හරි. ඇඳලා ඉවරලා කියන්නේ. ඇති කට්ටියක් ඉන්නවා තාම බැලුවා කිසි ප්‍රශ්නයක් නෑ. අපි එහෙනම් අද දිගටම 9 වෙනකන් ක්ලාස් කරලා 9ටම කන්න නවත්තමුනේ. හරි. ඇඳලා ඉවර වෙලා ඉවර වුණේ නැති කට්ටිය ඇඳලා ඉවරනම ටක් ගාලා හරි කියලා කියන්න. ඒක අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ වගේ දැන් මේ කාල වගේ දැන් මේ මොනවාද විභාගේ තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ කවුරුත් තියෙන්නේ කියලා. ඉතින් එතකොට අර සමහර ළමයි මේකෙන් නියම ප්‍රතිඵල ගන්න ළමයි ඉන්නවා කියලා පේනවා. හරි සහ ගිය අවුරුද්දේ එහෙම ගත්ත ළමයි දන්නවා. හරිද? මට නම් කියන්න බෑ මේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් ටීම් එකක කට්ටියක් ළමයි 4 දෙනෙක් මේ ඒගොල්ලන්ට IT කරගන්න බැරුව මේ කොරෝනා කේස් එකත් එක්ක මේ කොහොම හරි දැන් අගෝස්තු වලට මාස කිහිපයකට කලින් ඇවිල්ලා ඉතින් මට කතා කරා මෙහෙම ඇස ප්‍රශ්නයක් තියෙනවා මේක ක්ලාස් කරගන්න ඕනේ නැහැ බැරිද මොනවා හරි කරන්න කියලා. ඉතින් මම කිව්වා හරි ඉතින් අපි පුළුවන් තරම් try කරමු. මේ ඔයගොල්ලන් ඇතේ තමයි වැඩේ තියෙන්නේ මම මගේ part එක කරන්නම්. එහෙම කියලා කොහොම හරි අපි කරගෙන ගියා ක්ලාස් එක. වෙලාවට ගිය අවුරුද්දේ මාස කිහිපයක් ඒ ලෙවල් පරක් වුණානේ. ඉතින් ඒ chance එකෙන් ඒ ළමයි නියම ප්‍රයෝජනය ගත්තා. මේ ඒගොල්ලෝ ඉතින් තාමත් මේ ඒක මතක් කරනවා මේ හම්බුනාම ෆේල් වෙන තිබ්බ එකක් සර්වර් දැම්මා. ඉතින් ඒක මම විතර නෙමෙයි ඒගොල්ලන් පේපර් එක ලියන්නේ. ඉතින් මම කරේ මම ඒගොල්ලන්ට මම පෙන්නපු විතරයි කෙටි කාලය තුල. ඉතින් මේ අර ඒගොල්ලා ඒකේ නියම chance එකක් ගත්තා. අත්‍තරම ෆේල් වෙන හිටපු ළමයි ටික ඒ අර මාස ගානක පොඩි ගැප් එකක් හම්බුණානේ ඒකෙන් ගොඩ ගියා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. මේ හරිද? අතන මේ මට ගෑන් ළමයි නම් මේක අල්ලගෙන යනවා. මේ පිරිමි ළමයි ගැන තමයි මට මේ දුක තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ගොඩක් ඔය මේ හොඳ බ්‍රයිට් කේස් දැන් වැඩ කරන්නේ නැත්නම් අත් දෙකට ඇවිල්ලා තියෙනවා. මගේ කටේ වලින්ම කරන කීප දෙනෙක් ඉන්නවා ඉතින්. වැඩේ තියෙන ඉතින් විෂය මුත් කරන්න එක. හරි. හරි. මම කොහෙද කියලා අහලා තියෙනවා. මම ඉන්නේ අම්බලන්ගොඩ. දන්නවද? අම්බලන්ගොඩ නුගුරින් තමයි මම ඉන්නේ. මං ගැන විස්තර පස්සට කියන්නම් මේ දැනගන්න ඕන. හරි. මම කියන්නේ කාරේ. කවන්නේ අපි ඉස්සෙල්ලා පාඩම කරගෙන යමුකෝ. හරි. හරිනේ වගු ඇඳලා ඉවරයිනේ. හරි නියමයි. මම එහෙනම් ස්ක්‍රීන් ෂෙයාර් එක නවත්තා කවන්නේ. මෙහෙම මම කියන්නම්කෝ විස්තර මේකට දාලා. හරි. දැන් වගුවට පල්ලෙහායින් මෙන්න මෙහෙම වාක්‍යයක් ලියන්න. වගුව ඇඳගත්තනේ. වගුවට පල්ලෙහායින් මෙන්න මෙහෙම වාක්‍යයක් ලියන්න. right. ඉහත වගුවේ SE software engineering SE department එක එහෙම නැත්නම් SE දෙපාර්තමේන්තුව ඉහත වගුවේ SE දෙපාර්තමේන්තුව B1 එක තියෙන දැනටම B1 වල තියෙන හරි B1 සිට B3 අලුතෙන් බිල්ඩිමක් හදලා B3 වලට ඔව් අනිත් පාඩමුත් කරනව නේද කියලා ළමෙක් අහලා තියෙනවා. ඔව් ඒක තමයි plan එක දැනට. ඒ කියන්නේ මම පොඩ්ඩක් බැලුවේ නිකන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට කරන්න වැඩේ. දැන් ඕගොල්ලන්ට දැන් සමහරවිට මේ වෙන ටියුෂන් ක්ලාස් වලට ගිහිල්ලා ඇතිනේ.
ඉතින් ඒ හින්දා මම ෆෝරම් එකක් දාලා තියෙනවා WhatsApp group එකේ. ඒකේ ඕගොල්ලන්ට අමාරු පාඩම් වල අමාරු කොටස් ටික මොනවද කියලා ඕගොල්ලන්ගෙන්ම ගන්න ආපස්සට. හරි දැන් මම මේක ආරම්භයක් විදිහට තමයි ප්‍රමතකරණය මම හිතලා ඕක සමහර කට්ටිය මේක අමාරු ඇති සහ මේකේ තියෙන පොඩි වැදගත්කමක් තියෙනවා. මොකද පහුගිය අවුරුදු දෙකත් එක යද්දි මේ ඒ හින්දා මම මේක හිතලා දැම්මේ. ඉතින් ඒ හින්දා ඒ ඔයගොල්ලෝ ෆෝරම් එක පුරවන්න. එතකොට මට තේරෙනවා ඔයගොල්ලන්ට අමාරු මොනවද කියලා. ඉතින් අන්න ඒක අනුව අපි ඊළඟට මේ රිවිෂන් එක පෙළගස්වගෙන යමු. එතකොට ඔයගොල්ලන්ට මේ තියෙන කාලේ බැරි දේවල් ටික ඉගෙන ගන්න පුළුවන්. පුළුවන් දේවල් වලට නෑ ළමයි මේ ටික ඉගෙනගෙන දැන් බැරි දේවල් තමයි අල්ල ගන්න ඕනේ ඒකට යන්න. හරි? හරි. ඔන්න මම ආයි කියනවා. ඉහත වගුවේ SC ඩිපාර්ට්මන්ට් එක SC දෙපාර්තමේන්තුව B1 සිට B3 වලට මාරු කිරීමට අවශ්‍ය නම් එයට අදාළ සියලුම records update කළ යුතුය. කියන්නේ යාවත්කාලින කරන්න ඕන. හරි. එතකොට අපි හිතමු මේක ඇත්තටම මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට B1 වල ඉඳලා B3 වලට SC ඩිපාර්ට්මන්ට් එක අරන් ගියා නම් අනිවාර්යෙන් එතකොට ඒගොල්ලන්ගේ කෝල් නම්බර් එක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න එපා අනිවාර්යෙන්. හරි කෝල් නම්බර් එක 105 නැතුව වෙන එකක් වෙන්න පුළුවන්. එතකොට SC එක B3 එකට අරන් ගියන් පස්සේ හෝල් නම්බර් එක වෙනස් කරන්න වෙනවා. ඊට පස්සේ ඊට අමතරව දැන් බලන්න දැන් මේකේ අනුව SC ළමයි මේ බලන්න දෙන්නෙක් ඉන්නවා. දෙන්නයිනේ මට පේන විදිහට දෙන්නයි. එතකොට දැන් බලන්න මෙයා උඩ එක්කෙනාගේ විතරක් මේ ටික වෙනස් කරලා හරියන්නේ නැහනේ. යට එක්කෙනාගේ වෙනස් කරන්න ඕන. හරි. ඉතින් ඒ වගේ ළමයි 100ක් හිටියනම් අපේ SC group එකේ software engineering group එකේ ළමයි 100ක් හිටියනම් ඒ 100ම B1 වල ඉඳලා B3 වලට මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ 100ට අදාළවම හැම රෙකෝඩ් එකේම B1 B3 වෙන්න ඕන. හෝල් නම්බර් එක 105 වෙනස් වුණා නම් ඒක වෙනස් කරන්න ඕන. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ එතකොට එක දෙයක් වෙනස් වුණාන් පස්සේ වගුවේ තියෙන තැන් කීයක් වෙනස් කරන්න ඕනද කියලා. හරි. හරිනේ. එතකොට අන්න ඒක තමයි මේ මොනවාද යාවත්කාලින කිරීමේ විපරිතතා කියලා කියන්නේ. අපිට වගුවේ අවශ්‍ය දත්තයක් වෙනස් කරද්දී ඒකට අදාළ වෙනස් වෙන හැම තැනකම හැම රෙකෝඩ් එකක් කියලා කිව්වේ ඒක හැම තැනකම තියෙන දත්ත වෙනස් කරන්න වෙනවා. හරිනේ? ඔන්න මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන එක නවත්තනවා. හරි. right. ඊට පස්සේ හරි. සියලුම අගයන් වෙනස් කරයි මේ අප්ඩේට් කළ යුතුයි කියලා අපි ලිව්වනේ. හරි. වරහන් ඇතුලේ ලියන්න. ආයේ ක්ලාස් තියෙන්නේ කවද්ද කියලා ළමෙක් අහනවා. ආයෙත් බලමු. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ටික එකතු කරලා group එකක් හදා ගන්නම් WhatsApp එකට. මට ෂුවර් නේ මේගොල්ලෝ තමයි අනිවාර්යෙන් එන්නේ කියලා. අනිවාර්යෙන් කොහොමත් ලබන සිකුරාදා තියෙනවා. හරි ලබන සිකුරාදා තියෙනවා. මම බලනවා ඔයගොල්ලන්ට ඊට කලිනුත් තව දවසක් තියෙනවා නම් ඒක කරන්න. එතකොට අපිට මේක ඉක්මනට ඉවර කරගන්න පුළුවන් නිසා. හරි. මොකද ඔයගොල්ලන්ගෙත් එක එක වෙලාවල් වලට එක එක ක්ලාසස් තියෙනවානේ. හරි. හරි. අපි කලින් ඉුවේ එවිට මොනවාද ඉහත වගුවේ SC ඩිපාර්ට්මන්ට් එක B1 B3 වලට ලඟ බ්ලා බ්ලා වම ලියලා එවිට ඒට අදාළ සියලුම රෙකෝඩ්ස් අප්ඩේට් කළ යුතුය කියලා ලියුවානේ. ඊට පස්සේ වරහණක් ඇරලා ලියන්න.
bin comma whole number කියලා වරහන වහන්න. ඇයි building විතරක් නෙමෙයි මේකෙදි whole number එකක් වෙනස් වෙනවා. මොකද 105 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කියන හොටෙල්ස් වල උනත් rooms නම් කරන්න එහෙම එක building එකක තියෙන අපිට පළවෙනි building එකේ තියෙනවා 100 ගණන්. දෙවෙනි building එකේ තියෙනවා 200 ගණන්. ඔහොම ඒක කැමති දේකට මම ඒගොල්ලෝ අභිමතයේ පරිදි whole numbers පුළුවන්. ඉතින් campus වලත් එහෙම තමයි. එක building එකක තියෙනවා අපි එකෙන් පටන් අරගෙන 100 ගණන් දෙනවා. ඊළඟ building එකේ තියෙනවා 200 ගණන් දෙනවා. ඉතින් එතකොට මේකේ building මාරු කරා කියන්නේ whole number එක ඇත්තටම වෙනස් වෙනවා. ඉතින් එතකොට building whole number කියන දෙකම වරහණක් දාලා වහන්න. ඔයගොල්ලෝ මොකද්ද? එවිට ඒට අදාළ සියලුම records update කළ යුතුයි. ඊට පස්සේ වරහණක් කරලා building, whole number කියලා දාන්න. හරි? හරි. අපේ මේ අටට යන දරුවා ප්‍රශ්නයක් නැහැ. යන්න. ඔයා මට WhatsApp එකේ දාන්න මම අටට ගියා කියලා. නමත් එක දාන්න. right? මේ මම ඔයාට ඉක්මනටම බලමු හෙට අනිද්දාටම මේ YouTube එකෙන් දෙන්නම් මේ රෙකෝඩින් එක. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. right. මේ කිය හිතුවට වඩා වැඩි අපිට ස්ලෝ තමයි යන්න වෙන්නේ. තාම අපි විපරිත්තානේ කතා කරන්නේ. right. එතකොට අපි යටින් තව වාක්‍යයක් ලියාගමු. එක් ස්ථානයක දත්තයක් වෙනස් කළද එක් ස්ථානයක දත්තයක් වෙනස් කළද එම දත්තය ඇති අනෙකුත් ස්ථාන එම දත්තයම ඇති අනෙකුත් ස්ථාන වෙනස් කිරීමට අතපසු වුවහොත් හරි එක ස්ථානයක දත්තයක් වෙනස් කළද එම දත්තය ඇති අනෙකුත් ස්ථාන වෙනස් කිරීමට අතපසු වුවහොත් මේක ලියා ගන්න මම පස්සේ විස්තර කරන්නම් වුවහොත් පසුව නිවැරදි දත්තය පසුව නිවැරදි දත්තය පසුව හඳුනා ගැනීමට අපහසු වේ. ඔන්න මම ආයි කියනවා අපහසු වේ. ලියා ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම ආයි කියනවා. එක් ස්ථානයක දත්තයක් වෙනස් කළද එම දත්තය ඇති අනෙකුත් ස්ථාන වෙනස් කිරීමට අතපසු වුවහොත් පසුව නිවැරදි දත්තය කුමක්දයි හඳුනා ගැනීමට අපහසු වේ කියලා තමයි කිව්වේ. හරි? එතකොට දැන් මම අර කලින් වගුවටම යනවා ආයි. ඔයගොල්ලෝ වගුව බලන්න පොඩ්ඩක්. අපි කතා කරා SE කට්ටියව B1 ඉඳලා B3 වලට මාරු කරා කියලා. ඉතින් ඒකට හිතන්න ළමයි 100ක් ඉන්නවා. ඔය ළමයි 100ට අදාළවම B1 කියන අගය B3 කියලා වෙනස් වෙන්න ඕන. හරි? ඉතින් අපි හිතමු ළමයි 100න් 90ක හරියට වෙනස් වෙනවා. ඉතිරි 10 දිගටම B1 කියලා තියෙනවා. ඒ වෙනස් කරන එක්කෙනාට සිදුවෙච්ච අතපසුතාවයක් හින්දා. ඉතින් එතකොට කාලයක් යද්දී මේගොල්ලෝ මේ බිල්ඩින් තියෙන විදිහ අමතක වුණොත් ඉතින් බලනවා කොහොමද මේ SC කට්ටිය සෙට් එකක් B1 ඉන්නේ සෙට් එකක් B3 ඉන්නේ කියලා. මොකද අර වෙනස් කරන එක්කෙනාට සිදුවෙච්ච අතපසුතාවයක් හින්දා ඒ සියලුම රෙකෝඩ්ස් හරියට අප්ඩේට් වෙලා නැහැ. පැහැදිලිනේ? ඉතින් එතකොට ඒක තමයි මේ යාවත්කාලින කිරීමේ විපරිතතා කියලා කියන්නේ. අපිට ඕන දේ හරියට අප්ඩේට් කරගන්න බෑ. හරියට යාවත්කාලින කරගන්න බැරි වුණාම තමයි මේ යාවත්කාලින කිරීමේ විපරිතතා ඇති වෙන්නේ. ඒක අර දෙකටවත් චූටි වෙනසක් තියෙනවා. හරි? දැන් මම ඔයගොල්ලන්ට යාවත්කාලින කිරීමේ විපරිතතාවක් කියලා දුන්නා. මම හිතනවා ඒක සෙට් වුණා කියලා පොඩි මාක් එකක් දීලා කියන්නකෝ. ඒකට තේරුණා කියලා. ඒ කියන්නේ සරලව මම ආයෙ කියන්නම්. මොකක් හරි දත්තයක් වෙනස් කරද්දී ඒ දත්තය වගුවේ හැමතැනකම වෙනස් වෙනවා. ඒතකොට මෙතනදී අපි වෙනස් කරපු දත්තය තමයි
B1 B3 වලට වෙනස් කරා කවුද software engineering කරන කට්ටියගේ software engineering කරන කට්ටියගේ B1 B3 වලට වෙනස් කරා. ඉතින් එතකොට මේ හැම SE කෙනෙක්ගෙම හැම software engineering කරන කෙනෙක්ගෙම B1 B3 විදියට වෙනස් වෙන්න ඕන. හරි? එහෙම වෙනස් කරගන්න බැරි වුණොත් B1 B3 කියන අගයන් දෙකම ඔබේ තියෙනවා. පස්සේ පසුවට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕක තමයි යාවත් කාලින කිරීමේ විපරිතතා කියන්නේ. අපිට ඕන දත්තේ හැමතැනින්ම හොයලා වෙනස් කරන්න වෙනවා. එන කතන්දරයක්. හරි? එතනත් අර වගේ කාර්යක්ෂමතාවය නැති වෙනවා. නිකන්කො එක දත්තයක් වෙනස් කරනවට වඩා ඔය හැම දත්ත 100ක් වෙනස් කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් කාර්යක්ෂමතාවය නැති වෙනවා. ඉතින් අපි දෙයක් කාර්යක්ෂම කරගන්න තමයි මේ ප්‍රමතකරණය පාවිච්චි කරන්නේ. හරි. ඔයගොල්ලන්ට දැන් යාවත් කාය කිරීමේ විපරිතත් තේරුණාද කියලා මට කියන්න හොඳ ළමයි වගේ. හරි. හරිද සන්තෝසයි. හොඳයි. අපි ඊට පස්සේ යනවා හරි නියමයි. ඊට පස්සේ යනවා ඔන්න දැන් විපරිතතා redundancy ඒ කතන්දර ඉවරයි. ලියන්න අනුමාතෘකාව අපේ ඊළඟ අනුමාතෘකාව. හරි. ඊළඟ අනුමාතෘකාව ලියන්න. පරායක්තතා 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 අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා dependencies කියලා. dependencies කියලා කියනවා පරායක්තතා වලට. dependencies dependencies පරායක්තතා dependencies කියා ගන්න ඕගොල්ලෝ. ඒක තමයි අපේ ඊළඟ අනුමාතෘකාව. මේ පරායක්තතා ටික හොඳටම අඳුර ගන්න ඕන. හරිද? මොකද හේතුව තනිකර normalization අපිට තියෙන කැලී ටික දුවන්නේ. يعني පළවෙනි ප්‍රමතකරණය පළවෙනි ප්‍රමතකරණයෙන් කරන්න. දෙවන ප්‍රමතකරණය තුන්වෙනි ප්‍රමතකරණය දෙකම දුවන්නේ මේ පරායක්තතා කියන කතන්දරයේ උඩ. හරි? පරායක්තතා කියන කතන්දරයේ උඩ තමයි දෙවන තුන්වෙනි සහ අපි බොයිස් කෝඩ් එකක් ගැන කතා කරනවා. ඒ තුනම පළවෙනි එක ඇරෙන්න ඉතුරු ටිකම දුවන්නේ මේ පරායක්තතා උඩ. ඒ කියන්නේ මේ පරායක්තතා කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. right. පරායක්තතා dependencies. right. අපි ලියමු මොකක්ද කියලා එක වාක්‍යයකින්. වගුවක උපලැකි වගුවක උපලැකි ඔයගොල්ලෝ වචන දන්නවනේ වගුවක උපලැකි අපි ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා attributes වගුවක උපලැකි attributes හරි වගුවක උපලැකි අතර වගුවක උපලැකි අතර පවතින සම්බන්ධතාවය වගුවක උපලැකි අතර පවතින සම්බන්ධතාවය වගුවක උපලැකි අතර පවතින උපලැකි ගන්න ඇට්‍රිබියුට්ස් පවතින සම්බන්ධතාවය මෙලෙස හැඳින්වේ. ඒක තමයි සරලවම මේ dependencies කියලා කියන්නේ. dependencies පරායක්තතා. depend වෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ දෙමව්පියෝන්ගෙන් ඕගොල්ලෝ depend වෙනවා. ඒක ඕගොල්ලෝ dependent. ඕගොල්ලෝ depend වෙන කට්ටිය. හරි? ඒ කියන්නේ ඕගොල්ලෝ තනියම පැවැත්මක් නැහැ.
පවුනේ ඕගොල්ලන්ට තනියෙන් පැවැත්මක් නැහැ. ඊට උඩින් කට්ටියක් ඉන්නවා. අන්න එහෙම එකක් තමයි මේ ඩිපෙන්ඩන්සි නැත්නම් පරායක්තාව කියන්නේ. ස්වාධීන නැහැ තාම. පරාදීන. හරි. right. ඊට පස්සේ පරායක්තතා කියන්නේ මොකක්ද කියලා අපි කිව්වනේ. හොඳයි. ඊට පස්සේ ඒක යටතේ ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න. මේ පරායක්තතා කීපයක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊළඟ එක තමයි ඒ යටතේ තියෙන පළවෙනි එක තමයි වැදගත්. මොකද්ද? පූර්ණ පරායක්තතාව. පූර්ණ පරායක්තතාවය අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා full dependency කියලා. full dependency කියලා. හරි. හරි. full dependency පූර්ණ පරායක්තාව තමයි අපේ ඊළඟ අනුමාත්‍රිකාව වෙන්නේ. දැන් අපි මේ dependency જાති ටික කතා කරගෙන යන්නයි හදන්නේ. හරිනේ. පූර්ණ පරායක්තාව full dependency. ඒක යටතේ ලියමු අපි වාක්‍යයක්. මොකද්ද මේ පූර්ණ පරායක්තාවය? එහෙම නැත්නම් full dependency කියලා කියන්නේ කියලා. යටින් ලියන්න මෙහෙම. හරි. වගුවක එක් උපලක්ෂණයක් මගින් වගුවක එක් උපලක්ෂණයක් කියන්නේ ඇට්‍රිබියුට් එකක්. හරි. උපලක්ෂණයක් කියලා කියන්නේ වගුවක එක උපලක්ෂණ කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් පොඩ්ඩක් මට chat එකේ දාන්න දන්නේ නැහැ කියලා. මොකද දන්නේ කියන එක කියන ලැජ්ජ වෙන්න එපා. දන්නේ තියෙන දන්නේ මම පන්තිවල ඉගෙන ගන්න. හරි මම හිතනවා ගොඩ දෙනෙක් දන්නේ නැති කියලා. මොකද මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කලින් කොහොමද ක්ලාස් ගිහිල්ලා දෙන්නේ මොකද මොකද දන්නේ නැත්නම් දන්න දේවල් අග්ගා කියනවා. හරි. වගුවක උපලක්ෂණයක් මගින් වගුවක එක් උපලක්ෂණයක් කියලා දාන්න මම කියනවා. විශේෂයි ඒක. එක් වගුවක එක් උපලක්ෂණයක් මගින් එම වගුවේ අනෙක් සෑම උපලක්ෂණම මගින් එම වගුවේ අනෙක් සෑම උපලක්ෂණයක්ම අනන්‍යව හඳුනා ගත හැකි නම් එවැනි අවස්ථා මෙලෙස හැඳින්වේ. ඒ කියන්නේ පූර්ණ පරායක්තාවයක් කියලා කියනවා. හරි. ඕවා අර ඔය වාක්‍ය කටපාඩම් කරන්න යන්න එපා. පූර්ණ පරායක්තාව කිව්වන් පස්සේ පූර්ණ. හරි පූර්ණ සීන් එක ගන්න තියෙන්නේ. ඉතින් එතකොට එක්කෙනෙක් මත අනිත් ඔක්කොම හදාපවතින වගේම තමයි මේ පූර්ණ පරායක්තාවයෙන් වෙන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද වෙන්නේ කියලා. හරි ලියා ගන්න තරේ ලියාගත්තම විශ්ුණා නම් මට කියන්න ලියාගත්තේ නැහැ කියලා. මේ කියන වාක්‍ය කටපාඩම් කරන්න යනවට වඩා සාර්ථකයි ඒකේ තියෙන අදහස අල්ලගත්තා නම් එතකොට ඔයගලන්ට මේ දේශියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. හොඳයි. දැන් බලමු මෙන්න මෙහෙම. පූර්ණ පරායක්තාව දාලා වගුව. හරි. මේක ඇවිල්ලා
අපි ගත්තොත් ඔෆිස් එක වගුවක්. හරිද? එම්ප්ලොයිස්ලා නෙන්නේ. ඔන්න ID එක තියෙනවා. එතකොට ඉතින් අපිට ඒ අපාව අඳුර ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ එයාට නමක් තියෙනවා. ඊට පස්සේ එයාට ඇඩ්‍රස් එකක් තියෙනවා. හරි? තව කිව්වා දාගෙන යන්න පුළුවන්. මම දාන්නේ නැහැ. හොඳයි. අපි ඔන්න පළවෙනි එක අපි දුන්නම අසුන් ඉන්නේ ගාල්ලේ. දෙවෙනි එක එයා සුපුන් ඉන්නේ කල්ලු තර. හරි? එතකොට මේකේ මෙන්න මේ එම්ප්ලොයි ID එකෙන් මෙන්න මේ දෙකම අපිට අනන්‍යව අඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි බලන්න. ඔයගොල්ලන්ට ඒක තාම හිතා ගන්න බැරි නම් yes හරියටම හරි. මේ කාර්යබද්ධ පරායක්තාවය කියලා කියනවා මේකට. හේතුව අර ප්‍රාථමික අතුර මත රඳා පවතින හින්දා. හරි? මේ ළමෙක් කියපු ප්‍රශ්නකට මම උත්තර දෙන්නේ. හරි. හරි. දැන් ඔන්න මේක මෙහෙමයි බලන්න. අපි දන්නවනේ දැන් මෙහෙම එකක් දුන්නොත් මේක තමයි ප්‍රාථමික අතුර වෙන්නේ කියලා ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙහෙම ඔයගොල්ලෝ බලන්නකො එම්ප්ලොයි ID එක ගන්න ඉස්සෙල්ලාම. ඔන්න එම්ප්ලොයි ID එක කියලා ගත්තොත් එම්ප්ලොයි ID එක කියලා ගත්තොත් එම්ප්ලොයි ID එක තියෙන නම ඔයාට ඒ කියන්නේ වයින් කවුරු හේවොදින් එම්ප්ලොයි ID එක වෙන එකාගේ නම මොකද්ද? ඔයාට පැහැදිලිවම කියන්න උත්තරයක් තියෙනවා. හරි? එම්ප්ලොයි ID එක වෙන එකාගේ නම මොකද්ද කියලා කිව්වොත් ඔයාට පැහැදිලි උත්තරයක් තියෙනවා. එම්ප්ලොයි ID එක වෙන එකාගේ ගම කොහෙද කියලා ඇහුවොත් ඒකටත් ඔයාට පැහැදිලි උත්තරයක් තියෙනවා. ඉතින් අන්න එතකොට මේකේ එම්ප්ලොයි ID එක මත ඔයාට මේ අනිත්‍යව රඳා පවතින හින්දා මෙතන පූර්ණ අපි කියන මෙතන පූර්ණ පරායක්තාවයක් එහෙම නැත්නම් කාර්යබද්ධ පරායක්තාවයක් තියෙනවා කියලා. හරි? එතන මම මෙහෙම තව උදාහරණයක් ගන්නම්කෝ. තුන්වෙනි තුන තියෙන එකක් කසුන්. කසුන්ලා ගොඩක් ඉන්න පුළුවන්. කසුන්. හැබැයි යා අම්පාරේ කසුන් දෙන්නේ. හරි? අතර තියෙන එක්කෙනා අපි හිතමු නිරෝෂ්. හතරවෙනි එක්කෙනා නිරෝෂ්. හැබැයි එයා ඉන්නේ කළුතර. එයාත් ඉන්නේ කළුතර. ඔන්න බලන්න දැන් කතන්දරේ. හරිද? දැන් ඔයාට එම්ප්ලොයි ID එකක් දුන්නා. අපි උදාහරණයක් විදිහට ඔයාලට කියනවා එම්ප්ලොයි ID එක බෝඩ් එක පැහැදිලිව පේන්නේ නැහැ. මේ හැමෝටම ළමයින්ට මේ බෝඩ් එක පැහැදිලිව පේන ඉති ප්‍රශ්නයක් තියෙනවද? දැන් කොහොමද? තාම පැහැදිලි නැද්ද? හරි. මේ බලන්න ලයිට් එකක් කිට්ටු කරලා බලන්න එහෙම මොකක්ද? නැත්නම් අර මේ ඒ කියන්නේ අර බොන්ද වෙනවනේ. සිග්නල් කේස් එකක් බොන්ද වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. හරි. එහෙනම් මෙහෙම කරමු. හරි. එහෙනම් මෙහෙම කරමුකෝ. ඕගොල්ලෝ මේක ඇඳ ගන්නකො. එතකොට මම එකින් එක කියන්නම්. ඇඳ ගන්න. එතකොට මම ඇඟිල්ල තියද්දි මොන අදහසක් එනවනේ කොහෙද තියෙන්නේ කියලා බලමු මේ තාක්ෂණික ගැටලු විසඳ ගන්නත් ඕන අපි වැඩේ කරගෙන යන ගමන්. හරි. වගුව ඇඳ ගන්න. උඩම තියෙන්නේ MID ඊට පස්සේ නම ඊට පස්සේ ඇඩ්‍රස්. හරි. වගුව ඇඳ ගන්නකො. වගුව ඇඳ ගන්න. කොටස් තුනකට බෙදලා MID නම name address. හරි.
ඒ ටික ඇඳ ගන්නකො පල්ලෙහාට හතරක් තිබ්බනම් ඇති. පල්ලෙහාට හතරක් තිබ්බනම් ඇති. හරිද? වගුව ඇඳගත් වගුව මම ස්ක්‍රීන් එකත් මේ නෝ ස්ක්‍රීන් එක ෂෙයා කරන. ඒතර ඔයගලන්ටත් මේ ඒකම බලාගෙන ලියා ගන්න පුළුවන්. හරි. ඔයගලන්ට දැන් පැහැදිලිවම ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා. හරිනේ? හරි. මෙන්න මේ වගුවයි අපි මේ කතා කරන්නේ පූර්ණ පරායක්තාව කියන කොටසේ වගුව. හරි. එතකොට මේ ඔයගොල්ලෝ මේ විදියට ඇඳගෙන යන්නකො. මම ඊළඟ පල්ලෙහාට තව මේ පෝස් දෙකක් ඇඩ් කරගන්න. මේ බෝඩ් එකේ තියෙන එක අඳින්න එපා. මම මෙතන මේ මොනවාද මේකේ දාන විදිහට අඳින්න. කලිතර නෙවෙයි කළුතර. sorry. ඉන්නේ සුපුල්ලා දෙන්නයි කසුල්ලා දෙන්නයි. හරියට මෙතන. රෝස් මෙයා ඉන්නේ කළුතර. හරි. ඔන්න ඔය ටික ඇඳගෙන මට කියන්න කොටක් ගාලා ඔය වගුව ඇඳගෙන chat එකේ දාන්න. අද මේ පැත්ත පොඩි කාල ගුණය එච්චර හොඳ නැහැ. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. සහ දැන් අතමාර වගේ කියලා කියන්නේ පොඩ්ඩක් මේ වෙලාවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවානේ කට්ටිය. කතා හැම බලන්න ගන්නවා YouTube එකේ. හරිද? ටක් ගාලා මේක ඇඳලා කියන්න ඉවර නම්. alright. ටිකක් zoom කරන්න කියලා කියනවා. zoom කරමු. හරිද? හොඳයිද? මේකේ වැදගත්ම වෙන්නේ සුපුල්ලා දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක. සුපුල්ලා දෙන්නෙක් ඉන්නවා තැන් දෙකක. හරි? ඊට අමතරව කළුතර දෙන්නෙක් ඉන්නවා. හරි? හරි. දැන් එතකොට මෙන්න මේ කතන්දරේ මම කියන එක අහන්නකො. මෙන්න මේකේ ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලෝ දැනටවත් දන්න වෙන්න පුළුවන්. දන්නේ නැත්නම් තමයි මම මේ කියන්නේ. පොඩ්ඩක් මේක අහගන්නකො. මේ සාවධානව E01 කියලා ඔයාලට කිව්වොත් කවුරු හරි E01 ගේ නම කියන්න කියලා ඔයාලට හරියටම කියන්න පුළුවන් සුපුන් කියලා. E01 ගේ ඇඩ්‍රස් එක කියන්න කිව්වොත් ඔයාලට හරියටම කියන්න පුළුවන් ගෝල් කියලා. හරි? ඒ වගේම E03 ගේ E03 ඕනේ. E04 ගේ ගත්තොත් නම කියවන්න E04 ගේ නම කියන්න කිව්වොත් ඔයාලට හරියටම කියන්න පුළුවන් නිරෝෂ් කියලා. E04 ගේ ඇඩ්‍රස් එක කියන්න කිව්වොත් ඔයාලට හරියටම කියන්න පුළුවන් කළුතර කියලා. E04 කළුතර ඉන්නේ. හැබැයි කළුතර තව කට්ටිය ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගෙන් අහන්නේ E04 ගේ ඇඩ්‍රස් එක මොකක්ද? ඔයාලට කෙලින්ම කියන්නේ උත්තරයක් දෙනවා කළුතර කියලා. හරි?
ඉතින් එතකොට අපිට දැන් තේරෙනවා ඔය employee ID කියන කොලම් එක මත අනිත් හැම එකම අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. හරි? දැන් බලමු මෙහෙම. අපි යමු දෙවනි කොලම් එකට. අපේ නම තමයි සුපුන්. ඔයාගෙන් අහනවා සුපුන් ඉන්නේ කොහෙද? සුපුන් ඉන්නේ කොහෙද? ඔයා බලනවා වගේ සුපුන්ල දෙන්නෙක් ඉන්නවා. එකෙක් ගාල්ලේ, එකෙක් අම්පාරේ. ඉතින් ඔයාට මේකෙදි කියන්න බෑ සුපුන් ඉන්නේ කොහෙද කියලා. ඇහුවොත් ඔයාට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඔයාට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඉතින් එතකොට නම කියන එක මත අපිට අනිත් ඒවා අනන්‍යව හඳුනා ගන්න බෑ. අනන්‍යව හඳුනා ගන්න බෑ. හරිනේ? එහෙනම් අපි යමු ඊළඟ එකට. ඇඩ්‍රස් කියන එකට. ඇඩ්‍රස්. මේකට අනුව ගාල්ලේ ඉන්නේ කවුද කියලා කිව්වොත් ඔයාට කෙලින්ම කියන්න පුළුවන් සුපුන් කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේදී ඔයාට කළුතර කියන එක දුන්නොත් ඔයා අමාරුවේ වැටෙනවා. හේතුව කළුතර දෙන්නෙක් ඉන්නවා. සුපුනුත් කළුතර, නිරෝෂුත් කළුතර. ඉතින් ඔයාට කළුතර ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඔයාට උත්තරයක් නෑ දෙන්න. කළුතර ඉන්න එකාගේ නම මොකද්ද? කළුතර ඉන්න කෙනාගේ employee ID එක මොකද්ද කියලා ඇහුවොත් ඔයාට කියන්න උත්තරයක් නෑ. ඉතින් එතකොට අපිට මේ ඇඩ්‍රස් කියන එක මතත් අනිත් ඒවා අනන්‍යව හඳුනා ගන්න බෑ. ඉතින් එතකොට අපිට ඒවා අනිත් ඒවා අනන්‍යව හඳුනා ගන්න පුළුවන් මේකේ තියෙන එකම එක තමයි employee ID එක. employee ID එක. හරි? ඔයා මොන employee ID එක කිව්වද? හරි? employee ID එක වා කියනවා E02 ගේ නම මොකද්ද? පැහැදිලිවම කියන්න පුළුවන් එයාගේ නම කසුන්. E01 ගේ නම මොකද්ද? එක උත්තරය තියෙන සුපුන්. සුපුන්ල තව ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. E01 ගේ උත්තරේ ඉන්න දන E01 ගේ නම සුපුන්. E04 ඉන්නේ කොහෙද? එයා ඉන්නේ කළුතර. තව කළුතර කට්ටිය ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඉතින් අන්න එතකොට අපි දන්නවා employee ID කියන එක විශේෂයි මේකෙදි. එයා මත අනිත් කට්ටිය අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. හරි? ඉතින් එතකොට එක උපලක්ෂණයකින් අනිත් උපලක්ෂණ අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් අපි ඒවලට කියනවා මොකද්ද කියන්නේ? පූර්ණ පරායක්තාවයක්, full dependency එකක් කියලා. හරිනේ? ඒක තේරුණා නේද ළමයි? chat එකේ දාන්න. ඔව්. හරි. හොඳටම තේරුණානේ. හරිම සතුටුයි. අපි ඊට පස්සේ යමු ඕන පූර්ණ පරායක්තාවය හරි. අපි යමු ඊට පස්සේ ආංශික පරායක්තාවය partial dependency කියන එකට. හරි? ආංශික පරායක්තාවය අනුමාතුකාව ලියන්න ආංශික පරායක්තාවය partial dependency. ආංශික පරායක්තාවය partial dependencies dependency. හරි? ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම හිතනවා. තව zoom කරන්න එහෙම ඕනනම් කියන්න පේන්නේ නැත්නම්. ආංශික පරායක්තාවය partial dependency ගැන තමයි කතා කරන්නේ. හරි? නිකන් මට ඕගොල්ලන්ගේ දැන් අද දවසේ ඉගෙන ගත්ත ඒවා නෙමෙයි කලින් database ගැන ඉගෙන ගත්ත ඒවා ගැන පොඩි දෙයක් බලා ගන්න. මේකේ ප්‍රාථමික යතුර මොකක්ද කියලා මේකේ ප්‍රාථමික යතුර මොකක්ද කියලා කියන්න පුළුවන් කට්ටිය කියන්නකෝ. මම විනාඩියක් දෙන්නම් කියලා කල්පනා කරලා කියන්න. ප්‍රාථමික යතුර මොකක්ද? කැමති කට්ටිය chat එකේ දාන්න. විනාඩියක් දෙන්න.
ඒ කියන්නේ මොකද අර කලින් කතා කරපු එකම තමයිනේ. එක උපලැකියක් එක මොකක් හරි කියන්නේ උපලක්ෂණයක් ගන්නවා. ඒක කිව්වම ඔයාට අනිත් ඒවා නිශ්චිතව කියන්න පුළුවන්ද කියලා තමයි බලන්න තියෙන්නේ. හරි. මට උත්තර කීපයක් අතන උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි. හරි නියමයි. මේකේ ඇත්තටම හේතුව මේ ඔයගොල්ලන්ට හරි උත්තරයක් ගන්න බැරි වෙන එක හේතුවක් තියෙනවා. මේ මම මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට වෙනස් කරලා දෙන්නම්කෝ. එතකොට ඔයගොල්ලන්ට මේ ගැටලුව නිරාකරණය වෙයි පොඩ්ඩක් ඉන්න. මේක පොඩ්ඩක් ඉන්න. මම අර කලින් ෂෙයා කරපු එකේ නැති වුණාට අර මේකේ තියෙනවනේ හරි. මේකේ බලන්නකෝ. මට දැන් මේක බලලා කියන්නකෝ මේ බලලා කියන්න ඕනේ නැහැ. මට අර කීප දෙනෙක් කිව්වා ස්ටුඩන්ට් ID එක තමයි ප්‍රාථමික අතුර වෙන්නේ කියලා. මේකේ දැන් ඔයාලට මේ වගු බැලුවම පේනවා ස්ටුඩන්ට් ID එක ප්‍රාථමික අතුරක් විදියට ගන්න බෑ කියලා. ඇත්තටම මේකෙදි මම මේ කියන වගුවේදී මේ මම කියන එක ඇහෙනවනේ පොඩි වැස්සකුත් තියෙනවා. මේකෙදි ප්‍රාථමික අතුර විදියට ස්ටුඩන්ට් ID සහ ප්‍රොජෙක්ට් ID කියන දෙකම ගන්න වෙනවා. හරිද? හරි. එතකොට දැන් බලන්න මේක හේතුව මේකයි. දැන් මම අහුවොත් ස්ටුඩන්ට් ID මෙයා S01 කියන ස්ටුඩන්ට් S01 කියන ස්ටුඩන්ට් ගේ නම මොකක්ද කියලා අහුවොත් ඕගොල්ලන්ට කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. සචින් කියලා. ඒ මෙතනත් සචින් අවුලක් නැහැ. මෙතනත් තියෙනවා. එතනත් සචින් තමයි. හැබැයි මම අහුවොත් S01 ගේ එයා කරන ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා අන්න එතනදී ඔයගලන්ට කියන්න උත්තරයක් නැති වෙනවා. හේතුව එයා ප්‍රොජෙක්ට් 20ක් කරනවා 21ක් කරනවා. ඉතින් ඔයගලන්ට කියන්න එක උත්තරයක් නැහැ. හරි? එතකොට ඒ ස්ටුඩන්ට් ID එක විතරක් පාවිච්චි කරලා මේකෙදි தත්ත්වයක් අනන්‍යව අඳුර ගන්න බෑ. හරි? අන්න ඒ හින්දා මේක ස්ටුඩන්ට් ID විතරක් ගන්න බෑ. හරි? දැන් ප්‍රොජෙක්ට් ගමුකෝ. ඒක බැලුවාම තේරෙනවානේ මේ අනන්‍යව අඳුර ගන්න නම් එකගේ තියෙන්න ඕනේ කියලා. දැන් මේකේ P20 ඒවා දෙකක් තියෙනවා. P21 ඒවා දෙකක් තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේක ප්‍රාථමික අතුරක් වෙන්න බෑ කියන එකෙන් දෙයක් අනන්‍යව අඳුර ගන්න අමාරුයි කියන්නේ. ඉතින් එතකොට මේක ඇත්තටම මෙන්න මේ දෙකම එකතු කරලා තමයි අපිට ප්‍රාථමික අතුරක් අඳුර ගන්න වෙන්නේ. හරි. වැදගත්ම දේ ඊළඟට මම කියනවා. වැදගත්ම දේ. හරිද? ආංශික පරායක්තතාවයක් අපි කතා කරන්නේ මෙන්න මේ වගේ වගුවක තමයි. ඒ කියන්නේ ප්‍රයිමරි කී එකට කොටස් එකකට වඩා තියෙනවා නම් තමයි කොටස් එකකට වඩා තියෙනවා නම් තමයි ආංශික පරායක්තාවයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. ඕගොල්ලෝ හරි මේ කතන්දර කියාගෙන මේ අහගෙනම ඔයගොල්ලෝ ඊට පස්සේ මේක අනිමුකෝ. හරි දැන් බලන්න මේකේ ආංශික පරායක්තාව කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේකේ පරායක්තාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට එක දත්තයක් දුන්නම ඒ කියන්නේ එක උපලැකියක් දුන්නම ඒ උපලැකියෙන් ඒ වගුවේ තියෙන ඇතැම් දේවල් අනන්‍යව අඳුර ගන්න පුළුවන්. ඇතැම් දේවල් අනන්‍යව අඳුර ගන්න පුළුවන්. හැබැයි සියල්ලම අඳුර ගන්න බෑ. අපේ කලින් වගුවේදී එක ඒ අර මොනවාද මේ employee ID එක දුන්නම ඒකට අදාළව සියලුම අනන්‍ය උපලක්ෂණ අඳුර ගන්න පුළුවන්. මෙයාගේ employee ID එක නම් එයාගේ නම මේක, එයා ඉන්නේ මෙහෙ, ඒ වගේ වගුවේ තියෙන සියල්ලම අනන්‍යව අඳුර ගන්න පුළුවන්. අපි කලින් කතා කරා. හැබැයි මෙතනදී වගුවේ තියෙන සියල්ලම බෑ. හැබැයි කොටසක් අනන්‍යව අඳුර ගන්න පුළුවන්. කොටසක් අනන්‍යව අඳුර ගන්න පුළුවන්. හරි? උදාහරණයක්. මම කියනවා ඔයගොල්ලන්ට S01 ගේ නම මොකක්ද? S01 ගේ නම මොකක්ද? ඔයගොල්ලෝ බලලා කියනවා ස්ටුඩන්ට් නේම් එකෙන් සචින් තැන් දෙකක තියෙනවා තමයි. හැබැයි අවුලක් නැහැ. දෙකෙම තියෙන සචින්. ඉතින් ඔයගොල්ලෝ මට කියයි S01 ගේ නම සචින් කියලා. එතකොට ඔයගොල්ලන්ට S01 කියලා කිව්වම ඔයගොල්ලෝගේ
නම අනන්‍යව අඳුනගත්තා. හැබැයි ඕගොල්ලන්ට බෑ එයාගේ ප්‍රොජෙක්ට් එකක් අනන්‍යව අඳුන ගන්න. මම කියනවා S01 ගේ ප්‍රොජෙක්ට් එක මොකද්ද? ඕගොල්ලන්ට බෑ ඒක. හරි? එයා ඉන්නවා S01 මොකේද? 20ෙත් ඉන්නවා 21ෙත් ඉන්නවා. ඉතින් S01 කියලා කිව්වම එයාට අනන්‍ය එක ප්‍රොජෙක්ට් එකක් ඔයගොල්ලන්ට කියන්න බෑ. හරි. අපි ගන්න අනිත් කොටසට. මම අහනවා ප්‍රොජෙක්ට් 20 ප්‍රොජෙක්ට් 20 නම මොකක්ද කියලා. ප්‍රොජෙක්ට් 20 නම මොකක්ද? ඔයගොල්ලෝ යනවා ප්‍රොජෙක්ට් නේම් එකට. ප්‍රශ්නයක් නෑ මේ ප්‍රොජෙක්ට් 20 නම ප්‍රොජෙක්ට් මොකද්ද? ජියෝ ලොකේෂන්. ජියෝ ලොකේෂන් කියන ප්‍රොජෙක්ට් එක තමයි ප්‍රොජෙක්ට් 20 යටතේ තියෙන්නේ. 21 යටතේ තියෙන ඔටෝමේටඩ් කාගිල ප්‍රොජෙක්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රොජෙක්ට් 20 කියන කිව්වම ඔයගොල්ලෝ ලස්සනට කියනවා. ඒකේ නම ඔටෝමේටඩ් කාගිල. ඊට පස්සේ මම අහනවා ප්‍රොජෙක්ට් 20 ඉන්න ළමයා කවුද? ප්‍රොජෙක්ට් 20ට දාන ළමයා කවුද? ඔයගොල්ලන්ට ඒකට දෙන්න උත්තරයක් නෑ. හේතුව ප්‍රොජෙක්ට් 20ට පළවෙනි එකක් ඉන්නවා, තුන්වෙනි එකක් ඉන්නවා. හැබැයි ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් 20 කියලා කිව්වම ප්‍රොජෙක්ට් එකේ නම මේ කෑල්ල අනන්‍යව අඳුර ගන්න පුළුවන් වුණා. හැබැයි මේ නම කියන එකවත් එයාගේ ID එකවත් අනන්‍යව අඳුර ගන්න බැරි වුණා. හරි? ඉතින් එතකොට ඔයගොල්ලන්ට දැන් පේනවා මේ ස්ටුඩන්ට් ID කියන කෑල්ල ගත්තොත් ඒකෙන් ඔයාට මේක අනන්‍යව නම අනන්‍යව අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ID කියන එක කොටස ගත්තොත් ඒකට ඔයාට මේ ප්‍රොජෙක්ට් කියන කොටස අනන්‍යව අඳුර ගන්න පුළුවන්. හරිද? මේකේ ප්‍රාථමික යතුර කොටස් දෙකකින් යුක්ත වෙලා තියෙනවා. අපිට partial dependency ආංශික පරායක්තාවයක් කතා කරන්න නම් අනිවාර්යෙන් අබුව ප්‍රාථමික යතුර කොටස් දෙකට වැඩියෙන් තියෙන්න ඕන. හරි. ඉතින් එතකොට මෙන්න මේ වගේ එකක් තමයි ආංශික පරායක්තාවයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික යතුරට අයත් යතුරු වලින් එක් කොටසක් මත වගුවේ ඇතැම් කොටස් නිශ්චිතව අඳුන ගන්න පුළුවන්. හරි ප්‍රාථමික කියන එක හොඳට අහගන්න. ප්‍රාථමික යතුර කොටස් කීපයකින් යුක්තයි. ප්‍රාථමික යතුරේ එක් කොට ඒ කියන්නේ ප්‍රාථමික යතුරේ කොටසකින් මේක හැටියට ප්‍රාථමික යතුර කොටස් දෙකකින් යුක්තයි. ඉතින් ප්‍රාථමික යතුරේ කොටසකින් වගුවේ ඇතැම් උපලක්ෂණ පමණක් අනන්‍යව අඳුන ගන්න පුළුවන්. ඇතැම් මේවා අනන්‍යව අඳුන ගන්න බෑ. ඉතින් ඕක තමයි ආංශික පරායක්තාවය කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද කියන්නේ? මේකත් දෙන්න. තේරුණා නම් කියන්න. ඔව්. හරි නියමයි. හරි. අපි එනවා හොඳ ළමයි වගේ මෙන්න මේ වගුව ඇඳ ගන්න. මෙන්න මේ වගුව ඇඳ ගන්න. කැමතිනම් මේ ස්ටුඩන්ට් ID එක සහ ප්‍රොජෙක්ට් ID කියන එක අන්ඩර්ලයින් කරගන්න. ඒක තමයි ප්‍රාථමික යතුර කියන එක. ඔයගොල්ලන්ට පස්සේ අමතක වෙයි කියලා හිතනවා. හරි. හොඳයි. මේක ඇඳගෙන මේ chat box එකේ දාන්න හරි කියලා. මේක ඇඳගෙන chat box එකේ හරි කියලා දාන්න. හරි. එතකොට මම එතනින් එහාට කියාගෙන යන්නම්.
හොඳට ඉවර වෙලා හරි කියලා chat එකේ දාන්න. හරිද? හොඳට ඉවරයිද? තාම අඳින කට්ටිය ඉන්නවද? නැත්නම් තාම අඳින කට්ටිය ඉන්නවද නැහැ කියලා කියන්න බලන්න. හොඳට ඉවරයිද? හරි. හරිනේ? හරි. අපි එහෙනම් ඊළඟට වගුවේ පල්ලෙහාන් ලියමු මෙහෙම. වගුවේ පල්ලෙහාන් පොඩි වාක්‍ය කීපයක් ලියා ගමු. ඉහත වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ ඉහත වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ ඉහත වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ student ID, project ID ඒවා ලියද්දි ළමයි මේ ස්පේස් තියන්න බෑ. අර වගුවේ මම ලියන විදිහටම එකලම ලියන්න ඕන. student ID, project ID, student ID, project ID විදිහට ස්පේස් තියන්න නැතුව ලියන්න ඕන. ඉහත වගුවේ ප්‍රාථමික යතුර විය යුත්තේ student ID, project ID යන දෙකෙහිම එකතුව වේ. දෙකෙහිම එකතුව වේ. දෙකෙහිම එකතුව වේ. හරි. දෙකෙහිම එකතුව වේ. හරි. ඊට පස්සේ ලියමු ප්‍රාථමික යතුරට අයත් නොවන ඊළඟ වාක්‍යයකටම ප්‍රාථමික යතුරට අයත් නොවන උපලැකියක් සැලකූ විට ප්‍රාථමික යතුරට අයත් නොවන උපලැකියක් සැලකූ විට ප්‍රාථමික යතුරට අයත් නොවන උපලැකියක් සැලකූ විට දැන් මේකේ ප්‍රාථමික යතුරට අයත් නොවන උපලැකි තමයි student name සහ project name කියන දෙක. හරිනේ? ප්‍රාථමික යතුරට අයත් නොවන උපලැකියක් සැලකූ විට එය ප්‍රාථමික යතුරෙහි ඇති කොටස් දෙකෙන් ප්‍රාථමික යතුරෙහි ඇති කොටස් දෙකෙන් එකක් මත පමණක් රඳා පවතී. ප්‍රාථමික යතුරෙහි ඇති කොටස් දෙකෙන් එකක් මත පමණක් රඳා පවතී. කොටස් දෙකෙන් එකක් මත පමණක් රඳා පවතී. එවැනි අවස්ථා මෙලෙස හැඳින්වේ. ඒ කියන්නේ මොකක් කොහොමද? ආංශික පරායක්තාවය කියලා කියන්නේ මේ වගේ අවස්ථා. එවැනි අවස්ථා මෙලෙස හැඳින්වේ.
මේ තාමත් බෝඩ් එක අපහැරිලිද කියලා කියන්න. මේ එතකොට මේකේ මොකද්ද තියෙන්නේ? වගුවේ ප්‍රාථමික යතුරට කොටස් එකකට වඩා තියෙනවා. ඒක පළවෙනි එක. හරි. ඊට පස්සේ ප්‍රාථමික යතුරට අයත් නොවන කොටසක් ගත්තොත් ඒක ප්‍රාථමික යතුරේ එක් කොටසක් මත පමණක් රඳා පවතිනවා. හැබැයි අනිත් එක ගත්තොත් ඒක ප්‍රාථමික යතුර වෙන කොටසක් මත රඳා පවතිනවා. අන්න ඒ වගේ වෙලාවකදී ඒ කියන්නේ ඒකනේ හේතුව මේ ප්‍රාථමික යතුර කොටස් දෙකකින් යුක්ත වෙන්නේ. එතකොට ඒ කියන්නේ ප්‍රාථමික යතුරට අයත් නොවන කොටස් කිහිපයක් තියෙනවා නම් ඒකේ එක් කොටසක් ගත්තොත් ප්‍රාථමික යතුරේ එක් කොටසක් මත රඳා පවතිනවා. හැබැයි වෙන කොටසක් ගත්තොත් ඒක රඳා පවතින ප්‍රාථමික යතුරට කලින් කොටස නෙමෙයි අනිත් කොටස මතයි. හරි. ඉතින් එතකොට ඒ වගේ වෙලාවල් වලදී අපි කියනවා ආංශික පරායක්තාවයක් කියලා. හොඳයි. හරිනේ. එහෙනම් ආංශික පරායක්තා තේරුණාද කියලා කියන්නේ? ආංශික පරායක්තා තේරුණාද හොඳටම? ආංශික පරායක්තා හොඳට තේරුණාද? නියමයි. හරි. යාළුවා chat එකෙත් එනවා. හරි අනිත් කට්ටියත් කාරණේ කීප දෙනෙක් ඉන්නවා ප්‍රතිචාර නොදක්වපු. මම හිතනවා ඒගොල්ලන්ටත් තේරුණා කියලා. තේරුම් නැත්නම් කියන්න. හරි. ඔන්න එහෙනම් ආංශික අපි දැන් මොනවාද? පරායක්තා ಜಾති දෙකක් කරා. මොනවාද? පූර්ණ පරායක්තාවය. ඒ කියන්නේ එකක් මත අනිත් ඔක්කොම රඳා පවතිනවා කියන එක. ඊට පස්සේ ආංශික පරායක්තාව කියලා කිව්වා. ඒ කියන්නේ ප්‍රාථමික යතුරකින් ප්‍රාථමික යතුරේ කොටසක් ගත්තොත් ඒ කියන්නේ ප්‍රාථමික යතුර කොටස් කිහිපෙන් යුක්ත ඒ කොටසක් ගත්තොත් ඒ කොටස මත ඉතිරි කොටස් කිහිපයක් රඳා පවතිනවා. ඉතිරි කොටස් සියල්ලම නෙමෙයි කොටස් කිහිපයක් විතරක් ඒ කොටස මත රඳා පවතිනවා. අනිත් කොටස මත ඉතුරු ටික රඳා පවතිනවා. ඔන්න ඔක තමයි ආංශික පරායක්තාවය කියලා කියන්නේ. පූර්ණ පරායක්තාවයේදී එක කොටසයි ආංශික පරායක්තාවයේදී කොටස් කිහිපයක් තියෙන ප්‍රාථමික යතුරට. ඒක තමයි විශේෂ අවස්ථාව. හරි. නියම. ඊට පස්සේ අපේ තුන්වෙනි පරායක්තාවය තමයි සංක්‍රාන්ති පරායක්තාව. සංක්‍රාන්ති පරායක්තාව ලියන මාතෘකාව. සංක්‍රාන්ති පරායක්තාව. සංක්‍රාන්ති පරායක්තාව. හරි. සංක්‍රාන්ති පරායක්තාව. ඒකේ යටතේ ලියන්න සංක්‍රාන්ති පරායක්තාවය යටතේ කියමු එක වාක්‍යයක් එක විස්තර කරගන්න. ප්‍රාථමික යතුරක් ඇති වගුවක ඉතින් අපි දන්නවනේ ඉතින් වගුවක අනිවාර්යෙන් ප්‍රාථමික යතුරක් තියෙනවා. හරි ප්‍රශ්නයක් නැහැ. ප්‍රාථමික යතුරක් ඇති වගුවක ප්‍රාථමික යතුරක් ඇති වගුවක හරි ප්‍රාථමික යතුරක් ඇති වගුවක ප්‍රාථමික යතුර ලෙස භාවිතා නොවන ශේෂ්ත්‍රයක් මත ප්‍රාථමික යතුරක් සහිත වගුවක ප්‍රාථමික යතුර ලෙස භාවිතා නොවන ශේෂ්ත්‍රයක් මත හරි එම වගුවේ වෙනත් ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර එම වගුවේ වෙනත් ශේෂ්ත්‍රයක් හෝ ශ්‍රේෂ්ඨ ශේෂ්ත්‍ර පූර්ණ වශයෙන් රඳා පවතින අවස්ථා මෙලෙස හැඳින්වේ. පූර්ණ වශයෙන් රඳා පවතින අවස්ථා මෙලෙස හැඳින්වේ. හරි මම ආයි කියන්න පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් මොකද මේ වාක්‍ය මේ වෙලාවට හදලා කියන්න.
ප්‍රාථමික යතුරක් ඇති වගුවක ප්‍රාථමික යතුර ලෙස භාවිතා නොවන ශේෂ්ත්‍රයක් මත එම වගුවේ වෙනත් ශේෂ්ත්‍රයක් හෝ ශේෂ්ත්‍ර පූර්ණ වශයෙන් රඳා පවතින අවස්ථා මෙලෙස හැඳින්වේ. හරිනේ? මම මොකද ටියුට් එකේ තියෙනකම තමයි පොඩ්ඩක් වෙනස් කරලා මම හිතනවා ඔයගොල්ලෝ ලියාගත්ත කියලා මම වගුව ගන්න මම ෂෙයා කරන්න. වගුව ෂෙයා කරන්න. මොකද බෝඩ් එක පේන්න තියෙන දේ මම ෂෙයා කරන්න. හරි. මෙන්න මේක ඇඳ ගන්න කොටක් ගාලා ඇඳලා ඉවරලා හරි කියලා කියන්නේ. ඇඳලා ඉවරලා හරි කියලා කියන්නේ. මේකත් ඔෆිස් එකකට අන්දරයක්. එම්ප්ලොයි ID එක තියෙනවා, එම්ප්ලොයිගේ නම තියෙනවා, එම්ප්ලොයිගේ ඇඩ්‍රස් එක තියෙනවා. එයා ඉන්න ඩිපාර්ට්මන්ට් එකට අදාළ ID එක තියෙනවා, ඩිපාර්ට්මන්ට් එකේ නම තියෙනවා. හරි. මේ වගුවත් ඇඳ ගන්න. මේකේ ප්‍රාථමික යතුර මොකක්ද කියලා මට කියන්න. මේකේ ප්‍රාථමික යතුර මොකක්ද කියලා මට chat එකේ දාන්න පුළුවන් කට්ටිය. අනිත් කට්ටිය ඇඳ ගන්න. ඇඳලා ඉවර වෙලා හරි කියලා chat එකේ දාන්න. හරිද? කට්ටියම වගුව ඇඳගත්තද? ඔයගොල්ලන්ට මේක ඇඳ ගන්න ගමන් නිකන් කියන්න. ඔයගොල්ලෝ දන්නවනේ මගේ නම මොකක්ද කියලානේ. නයන්ත උදාන. මේක පෙන්නන්න දෙයක් නැහැ නේ. මම මේකෙන් පෙන්නන්නම්. හරි මෙතන මේ උඩ පේනවනේ ඔයගොල්ලන්ට. නයන්ත උදාන තමයි නම. මේ ඔයගොල්ලන්ට මේක මගේ YouTube channel එකක් තියෙනවා. ඒකෙත් මේ A level ICT වලට ඕන දේවල් ගොඩක් දාලා තියෙනවා. හරි. ගොඩක් සමහර ඒවා පේන්නේ නැතුවක් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න එකේ ඔයගොල්ලන්ට ඕන දේවල් එහෙම තියෙනවද කියලා. හරි. ගොඩක් පාඩම් වල කොටස් දාලා තියෙනවා. මේ right. ඔතන මේ වෙලාවේ මතක් කරගත්තා. හරි. එතකොට මේකේ ප්‍රාථමික යතුර විදියට අපිට ගන්න පුළුවන් employee ID කියන එක විතරක්. තනියම ඒක විතරක් ගන්න පුළුවන්. ඇයි එහෙම මම එහෙම කියන්නේ? මම ඔයගලන්ට කියනවා employee C11 නම් මොකද්ද? ගයාන. එයා ඉන්නේ කොහෙද? පානදුර. දෙපාර්තමේන්තුව මොකද්ද? D1. ඒකේ නම මොකද්ද? IT. ඒ වගේ අනිත් ඒවා ගත්තත් ඔයාට අනිත් ඒවා නිශ්චිතවම කියන්න පුළුවන් employee ID එක දුන්නොත් එයාට අදාළව. හරිද? දැන් මේකේ නන්නේ හැබැයි තව හිතන්නකෝ තව රුවන් කෙනෙක් හිටියා කියලා. එතකොට නම කියන එකේ හින්දා අපි දන්නවා කොහොමද ප්‍රාථමික යතුරක් විදිහට ගන්න බෑ. ඇඩ්‍රස් එක ගන්නත් බෑ.
හරි දැන් දෙපාර්තමේන්තු ID කියන්නේ දෙපාර්තමේන්තු ID එක කියන්නේ ඩිපාර්ට්මන්ට් ID කියන එකත් මේකේ පැහැදිලිවම ප්‍රාථමික යතුරු විදිහට අපිට ගන්න බෑ හේතුව මේකෙම තියෙනවනේ මේ දෙකක් තියෙනවා මේකෙම. ඉතින් එතකොට එකක් ගන්න බෑ. ඉතින් එතකොට මේක නිසකවම ප්‍රාථමික යතුරු විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ employee ID කියන එක තමයි. හරිනේ? ඒක පැහැදිලිනේ. ඒකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. හරිද? ප්‍රාථමික යතුරු ගත්තේ කොහොමද කියලා අහන්න. හරි. ඊට පස්සේ දැන් මේක කියන්නේ මොකද්ද? ප්‍රාථමික යතුරු ලෙස භාවිතා නොවන එකක්. එතකොට ප්‍රාථමික යතුරු කියන්නේ මේක නේද? ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. වෙන ශේෂ්ත්‍රයක් ඒ වගේම වෙනත් ශේෂ්ත්‍ර මත පූර්ණ වශයෙන් රඳා පවතිනවාද කියලා. දැන් බලන්න මෙන්න මේක. හරි? මෙන්න මේක බලන්න. department name කියන එක department ID එක මත ළමයි රඳා පවතිනවා. ඒක තේරුණා නේද? හේතුව මේකේ හැටියට department 2 කියලා දීලා තියෙන එකේ නම තමයි marketing කියන department එක. department 1 කියලා දීලා තියෙන ළමයි IT department එක මේ. එතකොට department 3 කියලා දීලා තියෙන්නේ HR department එක. human resources මානව සම්පත් කියලා කියන්නේ. human resource මානව සම්පත් department එක තමයි department 3 මත දීලා තියෙන්නේ. ඉතින් එතකොට මේ department ID කියන එක මත දෙපාර්තමේන්තුවේ නම රඳා පවතිනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාට department ID එක දුන්නොත් මම ඔයාට කිව්වා department D2 කියන department එකේ නම මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්. ඒක marketing කියලා. මම එහෙම වගේ D1 කියන එකේ නම මොකද්ද කියලා ඔයාට කියන්න පුළුවන්. ඒක IT කියලා. හරි? ඉතින් එතකොට department ID එක මත department name එක රඳා පවතිනවා. ඒ දෙකම විශේෂත්වය වෙන්නේ දෙකම ප්‍රාථමික යතුර නෙමෙයි. මේ දෙකම ප්‍රාථමික යතුර නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න පූර්ණ පරායක්තාවේදී ප්‍රාථමික වශයෙන් යතුර පූර්ණ වශයෙන් සහභාගී වුණා. ආංශික පරායක්තාවේදී ප්‍රාථමික යතුර භාවිතා වුණා. ප්‍රාථමික යතුර කොටස් කීපයක් තිබුණා. හරි? සංක්‍රාන්ති පරායක්තාවේදී ප්‍රාථමික යතුර පැත්තක තියලා අනිත් කට්ටියගේ අතර තියෙන පරායක්තාවය තමයි කියන්නේ. අනිත් කට්ටියගේ තියෙන සම්බන්ධතාවය තමයි අපි ආංශ සංක්‍රාන්ති පරායක්තාවේදී බලන්නේ. ඉතින් ඒකින්ද ආයෙ ඔයගලන්ට මේක අමතක වෙන්න බෑ. හරිද? ආයෙ අර ගලේ කෙටු වගේ මතක තියෙන්න ඕනේ. පූර්ණ පරායක්තාවේදී ප්‍රාථමික යතුර මත ඔක්කොම දාපවතිනවා කියන එක. ඒ කියන්නේ එක උපලකයක් මත ඔක්කොම දාපවතිනවා කියන එක. ආංශික පරායක්තාවේදී ප්‍රාථමික යතුරට කෑලි කීපයක් තියෙනවා. ඒ කෑලි කීපකින් එකක් ගත්තම අර ප්‍රාථමික යතුර නොවන කොටස් සෙට් එකෙන් කීපයක් ඒක මත දාපවතිනවා. අනිත් ප්‍රාථමික යතුර අනිත් කොටස මත ඉතුරු ටික දාපවතිනවා. හරි? එතකොට සංක්‍රාන්ති පරායක්තාවේදී අපි ප්‍රාථමික යතුර පැත්තකටම දානවා. පැත්තකටම දාලා වෙන දෙකක් අතර මේ පූර්ණ වශයෙන් රඳා පවතිනවද කියලා බලනවා. ඒක තමයි මේ සංක්‍රාන්ති පරායක්තාවය. නැත්නම් transitive dependency එකේදී වෙන්නේ. පැහැදිලිද? හරියට මේ එකක් දෙන්න. මේව එකක් දෙන්න. තේරුණා නම් හොඳට. මේව එකක් දෙන්න. හරිනේ? හරි. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට අපිට පරායක්තතා කතන්දර ටික ඉවර වුණා ලස්සනට. හරි? ඉතින් හරි වගුවත් ඇඳගත්තානේ. මම මේක ෂෙයා කරන්න නවත්තනවා. හරි. ඔන්න අදින් පස්සේ ඔයගොල්ලන්ට මොනවාද අපි අද කතා කරපු දේවල්? ඇයි ප්‍රමතකරණය ඕන වෙන්නේ? redundancy කියන්නේ අතිරික්තතා කියන්නේ මොනවාද? විපරිතතා කියලා කියන්නේ මොනවාද? ආයි පරායක්තතා ಜಾති මොනවාද? ඒවා ආයි නම් අමතක වෙන්න බෑ. හරිනේ? හොඳයි. right. ඊට පස්සේ අපිට තියෙන්නේ normalization කොටස. අපි අදට මෙතනින් නවත්තමු කන්තිය ඔයගොල්ලෝ යන්න එපා. අපි අදට මෙතනින් නවත්තමු. මම රෙකෝඩින් එක ඔෆ් කරන්න.